ආස්වාදයේ ආදීනව නුවණින් දකින්නේ කොහොමද කියලා. දැන් ඇත්තටම එතුමාගේ ප්‍රශ්නේ අදාළ වෙන්නේ මූලික ධර්මාබෝධයට නෙවෙයි නිවන් මඟ වැඩිම. දැන් මෙතන තියෙනවා පියවර දෙකක්. එකක් තමයි මූලික ධර්මාබෝධය. දෙවන පියවර නිවන් මඟ වැඩිම. එහෙමනම් ආස්වාදයේ ආදීනව නුවණින් දැකීම නිවන් මඟ වැඩිවීමටයි අදාළ වෙන්නේ. එහි මූලික න්‍යාය ධර්මය අවබෝධ කරගෙන මූලික ධර්මාබෝධයට අදාළ වෙන්නේ. එහෙමනම් යම්කිසි කෙනෙක්ට මේ මූලික ධර්මාබෝධය ලැබුණාට පස්සේ ඒ ආස්වාදයේ ආදීනව නුවණින් දැකීමේ කාර්යය ආරම්භ වෙන්නේ. ඒවයිති වෙන්නේ කෘත්‍ය ඥානයන්ට. ධර්මාබෝධය පහළ කර ගැනීමයිති වෙන්නේ සත්‍ය ඥානයන්ට. අසන ලද ධර්මයේ භාවිත කිරීමයිති වෙන්නේ කෘත්‍ය ඥානයන්ට. එකටම ගැලපෙන ආකාරයෙන් මේ උත්තරේ දෙන්න මා වෙහෙසෙනවා. හොඳින් අහගෙන ඉන්න තාං සුනාද සාදුකං මනසිකරෝත. අරුණ මහත්මයා අපෙන් අහන ප්‍රශ්නයක්. මූලිකව දැනගත යුතු සමුදය අත්ංගමය ආස්වාද ආදීනව නිශ්චය පිළිබඳව යම් දුරකට අවබෝධයක් තිබෙනවා. මෙතන අත්තාමය අවස්ථා දෙකක් පවතීද. එනම් මුල් අවස්ථාවේ ආස්වාද සමුදය උදා වී ඒ ක්ෂය වී ක්ෂණයක් ක්ෂණයක් පාසා විපරිණාමයේ ස්වභාවය පටිසමුප්පන්නව ජාති ජරා මරණ විස්තර වන්නා වූ ක්‍රියාදාමයේද දෙවන අවස්ථාවේදී ආස්වාදයේ පවතින දුක්ඛ භව විපරිණාම භව අනිච්ච ස්වභාවය අවබෝධයෙන් ආස්වාදයට හේතු වන කැමැත්ත නම් චන්දරාගය නැති කළ යුතුයි කියන අවබෝධයෙන් මේ ඇති කල්ලි මේ වේ මේ නැති කල්ලි මේ වේ මේ ඇති කල්ලි මේ හටගනී මේ නොමැති කල්ලි මේ හට නොගනී යන පටිච්චසමුප්පාදයට අනුව උදයව්‍ය අර්ථයෙන් ගන්න අත්ංගම යනුවෙන් අවස්ථා දෙකක් පවතිනවාද යන්න පැහැදිලි කර අනිච්ච ස්වභාවයට උදේවය ගලපමින් දකින්න ආකාරය කරුණාවෙන් පැහැදිලි කර දෙන්න කියලා. දැන් හොඳයි තරින්ද මහත්මයා අහන ප්‍රශ්නෙත් එක්කම අරුණ මහත්මයාගේ ප්‍රශ්නෙත් එක ටිකක් ගැලපෙනවා. ආස්වාදයේ දිනදා ආස්වාදයේ ආදීනව දකින්න නම් මේ කියන න්‍යාය ධර්මයේ හොඳින් අවබෝධ වෙන්න ඕන. එතකොට මේ අවබෝධය තමයි Tamanට එදිනෙදා ධර්මාබෝධය තර කරගන්නේ නිවන් මඟ වැඩිම පිණිස උපකාර වෙන්නේ. එහෙමනම් දැන් අරුණ මහත්මයාගේ ප්‍රශ්නට ඉස්සෙල්ලා උත්තරයක් දීලා ඒ ව්‍යාකූල භාවය නැති කරලා තමයි තරින්ද මහත්මයාගේ ප්‍රශ්නට උත්තරයක් දෙන්නේ. අරුණ මහත්මයා අන්නේ මේ ආස්වාදයේ උද්‍යංගම අත්ංගම ස්වාද ආදීනෝ නිස්සරණ කියන මෙන්න මේ න්‍යාය ධර්මයට අදාළ ප්‍රශ්නයක්. ඒ නිසා එතුමා ඒ සඳහන් කරන්නේ සමුදය අත්ංගම කියලා. නමුත් ඇත්තටම ආස්වාද පරේෂණ ආදී විවිධාකාර ආස්වාද සූත්‍ර වල උද්‍යංගම අත්ංගම ආස්වාද ආදීනව නිස්සරණ කියන ආකාර පහකටයි ඒ න්‍යාය ධර්මයේ පැහැදිලි වෙන්නේ. මෙයින් මේ උද්‍යංගම සහ අත්ංගම කියන ඒ කාරණාව පිළිබඳවයි මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. එතුමා අහනවා මේ උද්‍යංගම අත්ංගම කියලා කියන්නේ යම්කිසි ආස්වාදයක් සමුදේ වෙලා ඒ හටගත්තා වූ ආස්වාදයේ ක්‍රමානුකූලව අවසන් වෙලා යන විපරිණාමයටපත් වෙන ස්වභාවය. අපි දන්නවා යම්කිසි ආස්වාදයක් හටගත්තේ ආස්වාදයේ ඒ සිටම ක්‍රමානුකූලව ක්ෂය වෙලා යනවා අවසන් වෙලා යනවා. කිසිම ආස්වාදයක් එක දිගට ඒකාකාරව මෙන්න මේ ස්වභාවයටද අත්ංගම කියන්නේ. එහෙම නැත්නම් ඒ ආස්වාදයේ චන්දරාගේ ප්‍රහාණය කිරීමෙන් ඒ ආස්වාදයේ නිරෝධයටපත් කිරීමද අත්ංගම කියන්නේ කියලා. ওই ප්‍රශ්නෙට උත්තරේ දෙන්න ඕන කොහොමද? බුදු පියාණන් වහන්සේගේ දහම හේතුඵල ධර්මයි. බුදු පියාණන් දෙන්නේ මස්මින් සති ඉදං හෝති මාසුපාදදං uppajjati ඉති මස්මින් අසති ඉදං හෝති මාස නිරෝධයි මන්නිරුච්ඡති. මේ හේතු ඇති කල්ලි මෙසේ වේ මේ උපන් කල්ලි මේ උපදී මේ හේතු නොමැති කල්ලි මෙසේ නොවේ මේ නූපන් කල්ලි මේ නූපදී කියන මෙන්න මේ හේතුඵල න්‍යාය ධර්මය පටිච්ච සමුප්පාද ධර්මය මෙන්න මේ ධර්මයටයි බහ බලන්න ඕනේ ප්‍රශ්නේ. එතකොට අන්න සැකහැර විචිකිච්ඡායතරව ධර්මයේ පේන්න ගන්න. අංගම අත්ංග එක පටිච්ච සමුප්පාදයට ගලප ගන්න ඕන. බුදු පියාණන් වහන්සේ දේශනා කළේ කෙබඳු ධර්මයක්ද? අනිත්‍යය. ඒ කිව්වේ නිශ්චිත රූප වේදනා සංඥා සංකාර විඥාන කිසිවක් ලෝකේ නොමැති බව උන්වහන්සේ පෙන්වා දුන්නේ සුද්ධ සිංහලෙන්. නිශ්චිත රූපයක් නැහැ.
නිශ්චිත වේදනාවක් නැහැ, නිශ්චිත සංඥාවක් නැහැ, නිශ්චිත සංකාරයක් නැහැ, නිශ්චිත විඥානයක් නැහැ. එහෙමනම් මේ ආස්වාදය කියලා අපි මොකද්ද දකින්නේ? ආස්වාදය කියලා අපි දකින්නේ යම්කිසි රූපයක්, සද්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක්, යම්කිසි අදහසක්, ධර්මයක් නිසා හිතේ හටගන්නවා ස්පර්ශ ප්‍රත්‍යයෙන් යම්කිසි සැප වේදනාවක්. යංකෝ චක්කුම් පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනසං අයං චක්කුස්සාසාදෝ. ඒ චන්දරාගෙන් ස්පර්ශ වුණාම සකස් වෙන එතන සෝමනස්ස සහගත සුඛ වේදනාව. සෝමනස්ස සහගත සුඛ වේදනං අයං ආසාදෝ. මේ සෝමනස්ස සහගත සුඛ වේදනාවටයි ආස්වාදය කියන්නේ. ඒ කියන්නේ සතුට දනවන සැප වේදනාවටයි ආස්වාදය කියන්නේ. සතුට දනවන සැප වේදනාව. මෙන්න මේකටයි ආස්වාදය කියන්නේ. එහෙනම් මේ ආස්වාදය කියන්නේ නිකන් දෙවියන් වහන්සේ නිසා හට ගන්නවා, දෙවියන් වහන්සේ කැමැත්තෙන් හට ගන්නවාද? එහෙම නැත්නම් කාගේ හරි බලපෑමක් නිසා නෑ. එහෙනම් ආස්වාද වේදනාව කියන්නේ තන අනිච්ච ධර්මයක්. දැන් පැහැදිලිවම බුදු පියාණන් වහන්සේ අපට පෙන්නනවානේ නිශ්චිත රූපයක් නෑ, නිශ්චිත වේදනාවක් නෑ, සංඥාවක් නෑ, නිශ්චිත සංකාරයක් නෑ, නිශ්චිත විඥානයක් නෑ කියලා මේ ස්කන්ධ ක්‍රියාවලිය තුල. එහෙමනම් නිශ්චිත කිසිවක් නෑ. නිශ්චිත කිසිවක් නැත්තම් රූප වේදනාවක් තියෙනවා කියලා පනවන්න හැටියක් නෑ. යම් කිසි කෙනෙක් යම් රූපයක යම් කිසි රූපයක, සද්දයක, ගන්ධයක, රසයක, ස්පර්ශයක, ධර්මයක ආස්වාදයක් පවතිනවා කිය අන්න ඒක අන්තයක්. කුමක් හේින්ද? කිසිම රූපයක නිශ්චිත කිසිම රූපයක් නිශ්චිතත් නැත්නම් ඒ නිසා පවතින නිශ්චිත වේදනාවක් තියෙන්නත් විදිහක් නෑ. කිසිම රූපයකුත් නිශ්චිත නැත්තම්, නිශ්චිතව පනවන්න රූපයකුත් නැත්තම් සත්වයක් හැටියට, ප්‍රපංච හැටියට, එහෙමනම් පින්වතුනි ඒ නිශ්චිත නොවන්නව එහෙම නැත්තම් අනිච්ච රූපය තුල නිශ්චිත වේදනාවක් හේවත් නිච්ච සැප වේදනාවක් තියෙන්න පුළුවන්. එහෙනම් අන්නේ ප්‍රශ්නෙට උත්තරයක් එනවා අපට. එහෙනම් යම්කිසි රූපයක සැප වේදනාවක් ජනිත වෙනවා, යම්කිසි රූපයක් නිසා සැප වේදනාවක් ජනිත වෙනවා කියන එක හේතුඵල ක්‍රියාවලියක් වේ. කුමක් හේින්ද? රූපයත් නිශ්චිත නැහැ, වේදනාවත් නිශ්චිත නැහැ. ඒක වේ රූපයත් අනිච්චයි, වේදනාවත් අනිච්චයි. රූපම් බෙක්කවේ අනිච්චා, වේදනා බෙක්කවේ අනිච්චා. එහෙමනම් ආස්වාදේ කියන්නේ සැප වේදනාව. එහෙනම් ලෝකේ සැප වේදනාවක් පවතිනවා, ඒකත් අන්තයක්. නොපවතිනවා කිව්වොත් ඒකත් විද්‍යමාන වශයෙන් පවතින සැප වේදනාවක්, ආස්වාදයක්. ඒක නැහැ කිව්වහම මෙතනත් අන්තයක්. එහෙනම් ඒක නිශ්චිතව පවතිනවා කිව්වොත් ඒකත් අන්තයක්. අපිට කියන්නේ වෙන්නේ නිශ්චිත නොවූ වේදනාවක් තිබෙනවා. ඒකේ අනිච්ච වේදනාවක් පවතිනවා. එහෙනම් ආස්වාදය අනිච්චයි. ඒ කියන්නේ හේතු ඇතිකල්ලි සකස් වෙනවා, හේතු නිරුද්ධ වෙච්ච ගමන් නිරෝධ වෙනවා. එහෙනම් ආස්වාදය යනු රූපයට නිච්ච වශයෙන් පනවන්න පුළුවන් තත්වයක් නෙවෙයි. කිසිදු රූපයක, සද්දයක, ගන්ධයක, රසයක, ස්පර්ශයක, අදහසක එහෙම නැත්නම් ධර්මයක නිච්ච වූ ආස්වාදයක් නැහැ. ඒ කියන්නේ නිශ්චිතව පවතින ආස්වාදයක් නැහැ. එහෙනම් කෙබඳු ආස්වාදයක්ද පවතින්නේ? අනිච්ච ආස්වාදයක්. ඒ කිව්වේ හේතුඵල වශයෙන් සකස් වන ආස්වාදයක්. එහෙනම් හේතුඵල වශයෙන් මේ ආස්වාදේ සකස් වෙන්නේ කොහොමද කියලා දැන් බලන්න. අන්න එතකොට පේනවා පටිසමුප්පාදේ. දැන් අපි බලන්න ඕනේ සැප වේදනාව හටගන්නේ කොතනද? පටිසමුප්පාදේ. සැප වේදනාව ජනිත වෙන්නේ පස්සපච්චය වේදනා කියන තැන. වේදනාව තුන් ආකාරයි. තිස්සෝ වේදනා, සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා. එහෙනම් ඔන්න ඔතන සුඛ වේදනා කියන කොටසට අයයි තියෙන ආස්වාදේ. එහෙනම් මේ ආස්වාදේ සකස් වෙන්නේ කුමක් ප්‍රත්‍යයෙන්ද? පස්සපච්චය වේදනා. දැන් ඔතනයි තියෙන උද්දේශය, නිर्देशය මොකද්ද? සම්පස්සපච්චය වේදනා, සම්පස්සපච්චය සුඛ වේදනා. මොකද්ද සම්පස්සය කිව්වේ? තවත් නිर्देश, උද්දේශ, නිर्देश, පටි නිर्देश දක්වා බලනකොට අන්න තියෙනවා. පටි නිर्देशය මොකද්ද? රාග සම්පස්සේ. රාග සම්පස්සයෙන් හටගන්නා වූ සුඛ වේදනාව, සෝමනස්ස සහගත සුඛ වේදනාවට තමයි ආස්වාදය කියන්නේ. එහෙනම් ආස්වාදේ යනු හේතුඵල ධර්මයක්. ආස්වාදයේ සකස් වන්නේ හේතුක ඵලයක් හැටියට. ඒ හේතුව තමයි රාග සම්පස්සය. එහෙමනම් රාග සම්පස්සයෙන් තමයි ආස්වාදයේ ජනිත වෙන්නේ. එහෙම නැතුව
ආශ්වාදය කියලා නිශ්චිත වූ ධර්මතාවක් ලෝකේ නැහැ. නිශ්චිත වූ ධර්මයක් ලෝකේ නැහැ. එහෙනම් යමෙක් යම් රූපයක් රාගෙන් ස්පර්ශ කරන කල්හි එහි ආශ්වාදය නිර්මාණය වෙනවා. දැන් ඒක තමයි අර පටිච්චසමුප්පාද න්‍යායයට දාලා බලන්න. ඉති ඉමස්මින් සති ඉදං හෝති ඉමසුපාදා ඉදං uppajjati. ඉති ඉමස්මින් සති ඉදං හෝති ඉමසුපාදා ඉදං uppajjati. මේ හේතු ඇති කල්ලි මෙසේ වේ. මේ උපන් කල්ලි මේ උදී. රාගේ ඇති කල්ලි මෙසේ වේ. සෝමනස්සහගත සුඛ වේදනා උපදී. එhmenan රාගේ උපන් කල්ලි ආස්වාදී උපදී. එhmenan රාගේ ඇති කල්ලි රාග ස්පර්ශය දෙන කල්හි රාග සම්පස්සේ දෙන කල්හි එයින් ජනිත වන වේදනාව රාග සම්පස්සජා වේදනා සැප වේදනාව එහෙනම් ආස්වාදය රාග සම්පස්සය පවතින කල්හි සකස් වන අනිත්‍ය ධර්මයක්. අන්න ආස්වාදයේ උදේ අවස්ථාව. අන්න ආස්වාදයේ උදා වුණ. දැන් ඒ අරුණ මහත්මයාගේ ප්‍රශ්නෙට දෙන උත්තරය ඇතුලේ තරින්ද මහත්මයාගේ ප්‍රශ්නටත් උත්තරය ලැබෙනවා. එවනම් අන්න ආශ්වාදය සමුදේ වෙච්ච අවස්ථාව. ආශ්වාදයේ උදා වෙන ලක්ෂණයට තමයි උදේ කියන්නේ. සමුදේ වෙන ධර්මතාවන්ට තමයි සමුදේ ධර්ම කියන්නේ. සමුදේ කරන ධර්මතාවන්. මොකක්ද ආශ්වාදයේ සමුදේ කරන ධර්මය? රාගය. එවනම් අන්න රාගයෙන් සමුදේ වෙන ආශ්වාදේ. එහෙනම් පින්වතුනි ඔන්න ඔය අවස්ථාවටයි උදයංගම ආශ්වාදයේ උදයංගම අවස්ථාව කිය ඔන්න ඕකයි. එහෙමනම් ආශ්වාදයේ අත්ංගමය කියන්නේ මොකක්ද? ආශ්වාදයේ අත්ංගමේ දකින්න කලින් දැන් අපි බලන්න ඕන ආශ්වාදයේ උදයංගම. උදා වෙච්ච ආශ්වාදයේ ස්වභාවය මොකක්ද කියලා. අමුතුවෙන් ආය අත්ංග කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. යථාබෝධයෙන්ම නිරුද්ධ වෙලා යනවා. එහෙනම් දැන් බලන්න ඕන සම්පස්සපච්චය වේදනා. සම්පස්සජා වේදනා. රාග සම්පස්සෙන් හටගත්තා වූ සැප වේදනාව මොකක්ද උරුම කරන්නේ ඒ සත්‍යයට? දැන් අපි හිතන් ඉන්නේ මොකද්ද? අපි හිතන් ඉන්නවා ඇහැ කන නාසය දිව ශරීරය මනස පිනවන එක මහා සැපක් කියලා. අර බේබද්ද හිතන් හිටියේ මත්පැන් බොන එක සැපක් කියලානේ. ඒ වගේ ලෝක සත්‍යය හිතන් ඉන්නේ මොකද්ද? ඇහැ පිනවන එක, කන පිනවන එක, නාසය පිනවන එක, දිව පිනවන එක, කය පිනවන එක, මනස පිනවන එක සැපක් කියලා. ඒ උදෙසානි මේ හැම දෙයක්ම කර තථාගත ධර්මයක් පැත්තකින් තියලා ලෝකෙ වැඩ පිළිවෙල අල්ලගෙන ඉන්නේ නිසා ඒ පිනවීම සැපයි. ඒ තියෙන අනවබෝධය ටික ටික පහ වෙලා යන එක තමයි මේ නිවන් මාර්ග කියන්නේ. එහෙනම් තරින්ද මහත්මයාගේ ප්‍රශ්නෙට උත්තරය ලැබෙනවා මේ ඇතුලින්. ඒ නිසා හොඳට අහන්න. එහෙමනම් මෙන්න මේ ආශ්වාදය සැපක් කියලා අපි හිතන් ඉන්නේ ඇයි? හේතුඵල ධර්ම නොදකින නිසා. ඒ කියන්නේ අපට පේන්නේ ඇහැට නැත්තම් මේ අනුභූතික ඉන්ද්‍රියන්ට අහු වෙන්නේ මේ ආශ්වාදයේ පවතින මේ වර්තමාන මොහොතේ පවතින යම් කිසි ආකාරයක తాවකාලික සැපනම් වින්දනයක් එහෙම නැත්නම් මායාවක් විතරයි. එතනින් එහාට ඒ ආස්වාදේ නිසා සිද්ධ වෙන්නේ මොකද්ද කියලා අපිට නෝනින් යථාබෝධය නෑ. ඒ නිසා මොකද වෙන්නේ? අපි මේ වර්තමාන මොහොතේ පවතින තත්වයකට රැවටෙනවා. වර්තමාන මොහොතේ ඇහැ කන නාසය දිව ශරීර වාස පිනවීම සැපක් කියලා ගන්න. වැරදි චින්තනයි. අර සංසාරේ ඉඳලා ආපු වැරදි චින්තනයි. ඒ නිසා මොකද වෙන්නේ? අපි දැනගෙන හිටියත් නැත පටිච්ච සමුප්පාදේ ක්‍රියාත්මකයි. දැන් රාග සම්පස්සයෙන් ඊට අනුකූල වේදනාවක් සකස් කරනවා. සැප වේදනා කියලා. තිස්ස වේදනා කිව්වේ සැප වේදනා, දුක් වේදනා, අදුක්ඛම සුඛ වේදනා. රාග සම්පස්සයෙන් සැප වේදනාව ජනිත වෙනවා. ද්වේෂ සම්පස්සයෙන් දුක් වේදනා ජනිත වෙනවා. දුක්ඛ දෝමනස ජනිත වෙනවා. මොහ සම්පස්සයෙන් විචිකිච්ඡා සහගත, උද්ධච්ච කුක්කුච්ච සහගත අදුක්ඛම සුඛ වේදනා සකස් වෙනවා. නැවතත් කිව්වොත් රාග සම්පස්සයෙන් සෝමනස්ස සහගත සුඛ වේදනාව ජනිත වෙනවා. ද්වේෂ සම්පස්සයෙන් දුක්ඛ සහගත දෝමනස්ස සහගත වේදනා උපදිනවා. මොහ සම්පස්සයෙන් උද්ධච්ච කුක්කුච්ච සහගත විචිකිච්ඡා සහගත අදුක්ඛම සුඛ වේදනා ජනිත වෙනවා. එහෙනම් දැන් ඔය කතා කරන්නේ ආස්වාදය ගැන. අර අනිත් වේදනා ගැන වැඩි කතා කරන්නේ නැත්තේ. සත්‍යය ඇලිලා ඉන්නේ දුක් වේදනාවවත් අදුක්ඛම සුඛ වේදනාවවත් නෙවෙයි.
ඒ දෙකම අන්නර සැප වේදනා විඳින්න ගිය නිසා හට ගන්නා වූ සංප්‍රයුක්ත ධර්ම. ඒ නිසා කෙනෙක් සංසාරේ බලාපොරොත්තු වෙන්නේ දුක් වේදනාවක් නෙවෙයි, අදුක්කම සුඛ වේදනාවක් නෙවෙයි. ඒ දෙක බෝනස් එකක් හැටියට ලැබෙනවා අර සැප වේදනාව විඳින්න ගියාම. ඒ නිසා සැප වේදනාවට මේ ඇලෙන ලක්ෂණය තමයි සංසාරේ දුක නිර්මාණය කරන ධර්මය. ඒ නිසා අපි දකින්න ඕන දැන් නුවණින් අන්නේ කාර්යය කොහොමද මේ සිත් විසින් සිද්ධ කරන්නේ කියලා. එහෙනම් පින්වතුනි රාග සම්පස්සයෙන් සැප වේදනාව ජනිත කරන එහෙම නැත්නම් ආස්වාදය ජනිත කරනවා යථා නොදන්නා තාක්කල් මොකද වෙන්නේ? සැප වේදනාවට හොඳ මතක තියාගන්න බොහෝ ධර්මීය දේශනාවකට හරි සාකච්ඡා කරනකොට හරි බොහෝ දෙනෙක් කියන එක තමයි මේ අපි සංකාර කරනවා. මේ අපි උපාදාන අපි තණ්හාවෙන් බැඳෙනවා යන ආදි වශයෙන්. එහෙම එකක් කවුද දේශනා කරලා තියෙන්නේ? අපි සංකාර කරනවා. අපිට සංකාර කරනවා. තමන්ද සංකාර කරනවා. තමන්ද තණ්හාවෙන් බැඳුනේ. තමන්ද උපාදාන කරගත්තේ. අන්න බලන්න පටිච්ච සමුප්පාද ධර්මය පටිච්චසමුප්පාද ධර්මය සත්ත්ව පුද්ගල ප්‍රපංච දෘෂ්ටියෙන් දකින්න යන. මෙතන තියෙන්නේ ධර්මතා ක්‍රියාවලියක් කියන එක අමතක කරලා ඒ ධර්මතාවන්ටත් ඒ ධර්මයන්ටත් මම කියලා පනව ගන්න. ඉතින් කොහොමද ධර්මය දකින්නේ? සත්ත්ව පුද්ගල ප්‍රපංච දෘෂ්ටියෙන් නිදහස් වෙලයි දකින්න ඕන උතුම් වූ චතුරාර්ය සත්‍ය පටිච්චසමුප්පාද ධර්මය. මම සංකාර කරනවා කියලා ගත්තාම එතනම තියෙනවා විද්‍යාව. මම තණ්හාවෙන් බැඳෙනවා. මම උපාදාන කරගන්නවා. කර්ම භවයේ හදනවා යනාදි වශයෙන් යම් කිසි කෙනෙක් අවබෝධයෙන් ඉඳගෙන සම්මුතිය තුළ එසේ කියනවා කියලා කියන්න පුළුවන්. හැබැයි යථාබෝධයෙන් ඇත්තට මෙතන නම් ඉන්නේ සම්මුතිය තුළදීත් එසේ කතා කළ යුතු නෑ. මොකද එයින් සිද්ධ වෙන්නේ ධර්මය නොදන්නා වූ මිනිස්සු මුලාවටපත් වෙන එක. නයිදං අත්ත කතම් බිම්බන් නයිදං පරකතං අකං හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති. මේක තමන් විසින් කරවන්නක් නෙවෙයි, කරන්නක් නෙවෙයි. අනුන් විසින් කරවන්නකුත් නෙවෙයි. එහෙනම් හේතුම් පටිච්ච සම්භූතං හේතුවක් නිසා සම්බන්ධ. සංකාරය යන අවිජ්ජාවේ ඵලයක්. එහෙම නැතුව මම විසින් සංකාර ජනිත කරනවා නෙවෙයි. එහෙනම් එයින් ආරම්භන පටිසමුප්පාදය අර පස්සපච්චය වේදනා වේදනා පච්චය තණ්හා යන ආදී ක්‍රියාත්මක වෙන්නේ මම විසින් කරන වැඩක් නිසා නෙවෙයි. ඒක වෙilla හේතුඵල වශයෙන් ක්‍රියාත්මක වෙන ක්‍රියාදාමයක් ධර්මතාවලියක්. එහෙනම් පින්වතුනි ආස්වාදයේ හටගත්තාද යම් තැනක ඒ සිතේ මුලම තියෙන අවිජ්ජාව නම් දැන් මොකද වෙන්නේ? වේදනා පච්චය තණ්හා කියලා සිත ඇලෙනවා ඒ ආස්වාද වේදනාවේ. දැන් මොකද වෙන්නේ? තණ්හා කිය ඇලෙන ස්වභාවය, ඇලුම් කරන ස්වභාවය. අපි ලෝක සම්මතයකට ආදරය කියනවා, සෙනෙහස කියනවා, ප්‍රේමය කියනවා. තව දහසක් වචන කියන්න පුළුවන්. කොයි විදිහෙන් හරි කියන්නේ ඇල්ම. ඇලීම. මොකක්ද ඇලීම? සැප වින්දනයේ තියෙන ඇලීම. අපි දන්නේ නැහැ. දැන් අර කියන්නේ Taman දන්නවද හිතේ ඇල්ම ඇති වුණාද නැද්ද කියලා යමක් සම්බන්ධයෙන් Taman එක විහිං ඇති කරගත් එකක්ද? මටත් හොරෙන් මගේ සිතෙන් බින්දෙන් බින්ද ආදරය සොරාගෙන මගේ ලෝම මොකද මගේ හිතම ඔබ රැගෙන ගිහින් කියලා කිය. ඒ කියන්නේ මේ මිනිසයා දන්නේ නැහැ. ඒ මිනිසයාට සිද්ධ වෙච්ච විනාශේ. එහෙනම් මේ ආදරය ඇල්ම තෘෂ්ණාව කියන්නේ මේ තමන් විසින් හිතාමතා ඇති කරගන්න එකද? අපිට හිතෙන්නේ එහෙමයි. අපිට හිතෙන්නේ එහෙමයි. අපි හිතන් ඉන්නේ එහෙමයි. එහෙම නෙමෙයි වෙන්නේ ඇත්තටම. තමා තුළ පවතින අනවබෝධය නිසා හටගන්නා හේතුඵල ධර්මයක් ආදරය, සෙනෙහස, ඇල්ම, ප්‍රේමය. එහෙම නැතුව මම ප්‍රේමය ඇති කරගත්තා, ප්‍රේමය ඇති කරගෙන මම බැඳුණා. එහෙම එකක් නෑ. යථාබෝධය නොමැතිකමින් හිතේ හටගත්තා වූ ධර්මයක් තෘෂ්ණාව. එහෙමනම් අර යම්කිසි ආස්වාදයේ පිළිබඳ ඒ අවිජ්ජා දෘෂ්ටියෙන් යුක්ත, අවිජ්ජා සංඥාවෙන් යුක්ත, අවිජ්ජා චිත්තයෙන් යුක්ත, එහෙම නැත්නම් ඒ විපල්ලාසයෙන් යුක්ත, විපරීතයෙන් යුක්ත ඒ සත්‍යයගේ හිතේ ආස්වාදයක් ජනිත වෙනවා හේතුඵල වශයෙන් රාග සම්පස්යෙන්. දැම්මකෝ වෙන්නේ එතනින් එහාට ඉතුරු ධර්මතා ටිකක් ක්‍රියාත්මකයි. ඉතුරු ධර්මයන්ුත් හට ගන්නවා පටිසමුප්පන්නව. වේදනා පත්‍ය තණ්හා ඇල්ම හටගත්තා. තණ්හා පත්‍ය උපාදාන. දැන් මොකද වෙන්නේ? එහිම බැහැගත්තා.
උපාදාන උප ලං වෙනවා ආදාන තදින් අල්ලනවා. එහෙනම් අර සැප වේදනාවත් ඒ සැප වේදනාව ජනිත කරන්නට ප්‍රත්‍ය වෙච්ච අර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්මත් ඔක්කොම අල්ල ගන්නවා හිත විසින් තදින්. මෙන්න මේ අවස්ථා දෙකට තමයි කියන්නේ ක්ලේශකාම සහ වස්තුකාම කියලා. ඒ කියන්නේ ක්ලේශකාම කියලා කියන්නේ අර සැප වේදනා වින්දනයේ ආස්වාදයට තියෙන ඇල්ම. වස්තුකාම කියන්නේ ආස්වාද වින්දනයේ උදා කරන්න ප්‍රත්‍ය වශයෙන් පවතින ප්‍රපංච ධර්මයන් පිළිබඳව තියෙන ඇල්ම. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම මෙන්න මේවා වස්තුකාම. එතකොට මෙන්න මේ දෙක කෙරෙහිම ඇල්මක් ඇති වෙනවා ක්ලේශකාම වස්තුකාම කියලා. මෙන්න මේ ඇති වෙන ඇල්ම තදින් බැහැ ගන්නවා හිතට උප ලං වෙනවා ආදාන තදින් අල්ල ගන්නවා හිත උපාදාන තණ්හා පත්‍ය උපාදාන. දැන් මොකද වෙන්නේ කියලා බලන්න. දැන් ඔබේ හිතේ මෙන්න මේ ක්‍රියාවලිය දැන් සිද්ධ වෙනවා කියලා හිතන්න. දැන් මොකද්ද වෙන්නේ? හිතට බැහැගෙන තියෙන ඇල්මෙන් රූප වේදනා සංඥා සංකාර විඥාන වශයෙන් ස්කන්ධ වශයෙන් ගත්තොත් ආයතන වශයෙන් ගත්තොත් ඇහැ කන නාසය දිව ශරීරය මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්මයන් ආදී වශයෙන් ආයතන මෙන්න මේවා සැපයි කියලා ක්ලේශකාම වස්තුකාම වශයෙන් දැන් බැහැගෙන තියෙනවා සිතේ. දැන් මොකද කරන්නේ? දැන් සිත මොහොතක් පාසා නැවත ඒ ආස්වාද වින්දනය හොයනවා. නැවත ඇහෙන් රූප හොයනවා සැප දෙන රූප. කනෙන් ශබ්ද හොයනවා සැප දෙන ශබ්ද. නාසයෙන් ගන්ධ හොයනවා සැප දෙන ගන්ධ. දිවෙන් රස හොයනවා සැප දෙන රස. කයින් ස්පර්ශ හොයනවා සැප දෙන ස්පර්ශ. මනසින් අදහස් හොයනවා සැප දෙන අදහස්. දැන් ඒක ඔබ කරනවා කියලා ඔබ හිතන් ඉන්නේ. අන්න ඒවා තමයි දෘෂ්ටි, අවිජ්ජාය දෘෂ්ටි. Tamante එතකොට හිතන්නේ මමනේ හොයන්නේ කියලා නෑ. ඔබ නෙවෙයි හොයන්නේ. සිත. ඒක තමයි අවබෝධ කරගන්න තියෙන්නේ. සිත හොයන්නේ මේ. දැන් සිත හොයනකොට සිතට මමත්වය පනවගත්ත පුද්ගලයා සත්‍යය මොකද කරන්නේ? සිත මමනි, කයත් මමනි කියන මේ සක්කාය දිට්ඨියෙන් යුක්තව ක්‍රියාත්මක වෙන පටන් ගන්නවා. එහෙමනම් මොකද වෙන්නේ? සිත දැන් නැවත ආස්වාදය හොයනවා. තුච්ච නින්දිත සිත. ඇයි ආස්වාදය හොයන්නේ? දැන් අපි හිතන් ඉන්නේ සිත මට සැප දෙන්න හදන්නේ කියලා. පරම සතුරා සැප දෙන්න හදන්නේ. අර දීවරයා අර ඇමක් දාන්නේ වතුරට මාළුවට සැප දෙන්න. එහෙම තමයි අර මෝඩ මාළුවා හිතන් ඉන්නේ. ඒ වගේ මේ ලෝක සත්‍යය හිතන් ඉන්නවා මේ සිත මට සැපක් දෙන්නේ මේ කියලා. ඒ නිසා තමයි සැප හොයන්නේ. ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසින් සැප හොයනවා දැන්. සිතට අහු වෙලා වහල් වෙලා. දැන් මේ සැප හොයන්නේ. සැප තමයි විඳින්නේ. සැප විඳින්න ලෝකේ පුරාම සැරිසරන. දැන් එතකොට මොකද්ද මෙතන මේ වෙලා තියෙන්නේ? අන්නර තෘෂ්ණාවෙන් බැහැගත්තා වූ ඒ නාම රූප නැවත නැවත ස්පර්ශ කරන්න මේ සිත වෙහෙසෙනවා. මොකද ඒ ස්පර්ශය තුළින් තමයි ආස්වාදය සකස් වෙන්නේ. එහෙමනම් නැවත ආස්වාදය සකස් වුණොත් තමයි නැවත කර්ම රැස් වෙන්නේ. ඒ කිව්වේ ආස්වාදය නිකන් ලැබෙන්නේ නැහැ. ආස්වාද භුක්තිය ලබන්න නම් යම්කිසි රූපයක් සද්දයක් ගන්ධයක් රසයක් ස්පර්ශයක් රාගෙන් ස්පර්ශ වෙන්න ඕන. එහෙමනම් රාගෙන් ස්පර්ශ වෙන්න නම් ඒ සිතේ නැවත රාග චේතනාව උපදින්න ඕන. සංඛාර රාග චේතනාව උපදින්න ඕන. රාග චේතනාවෙන් ඒ ආස්වාදයේ ලුහු බඳිනකොට ඊට ඇතිවන ප්‍රතිවිරෝධයන් හමුවේ ඒ සිතේ ද්වේෂ චේතනා නැගෙනවා. ඒ වගේම ඒ ආස්වාදයේ පිළිබඳ ඒ වස්තුකාම ඒ ක්ලේශකාම පිළිබඳ තියෙන බලාපොරොත්තු නිසා ඒ සිතේ ශෝකේ හට ගන්නවා, බය හට ගන්නවා, තැතිගැන්ම හට ගන්නවා, විචිකිච්ඡා හට ගන්නවා, සැකේ ඇති වෙනවා, මානි අහංකාර උඩුම්කම් මෙන්න මේ දේවල් ඇති වෙනවා. දැන් මේව මොනවද? මේව මෝහය. එහෙනම් අන්න ආස්වාද භුක්තිය නැවත නැවත විඳින්න යනකොට මොකද වෙන්නේ? නැවත ඒ සිතේ රාග චේතනා උපදිනවා, ද්වේෂ චේතනා උපදිනවා, මොහ චේතනා උපදිනවා. චේතනාම් බික්කවේ කම්මං වදාමි. ඒ සකස් වන්නා වූ පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනිඤ්ඤාභි සංකාර බැහැ ගන්නවා කර්ම භවයේ. සංකාර තුන් ආකාරයි. පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනිඤ්ඤාභි සංකාර කියලා. උතරින් ආනිඤ්ඤාභි සංකාරයෙන් පොඩ්ඩක් පසකින් තියන්න. ඒකයි තියෙන්නේ අරූප රාගයට. ඒකවිල්ලා අරූපාවචර සමාපත්තිය නිසා සකස් වන කර්මය. කර්ම ශක්තිය. ඒවා රැස් කරන්නේ අර හිමාලයේ ආදී වනයන්හි ඉන්න ඍෂිවරු සමාපත්තිලාභී. එනිසා ඒක පොඩ්ඩක් අපි පැත්තකින් තියමු. කාමයේ පසුපස හඹා යන්නා වූ මේ රූප රාගයෙන්
කාම රාගෙන්, රූප රාගෙන්, අරූප රාගෙන් මේ රාග තුනෙන්ම ලෝකේ හඹා යන්නා වූ ලෝක සත්‍යයෙන් මෙන්න මේ කාම රාග කියන කොටසින් සකස් වෙන සංකාර ගැන තමයි පුඤ්ඤාභි සංකාර සහ අපුඤ්ඤාභි සංකාර. කාම රාගය සහ රූප රාගය කියන අවස්ථා දෙකෙන්ම සකස් වන්නා වූ සංකාර ගැන තමයි ඔය පුඤ්ඤාභි සංකාර සහ අපුඤ්ඤාභි සංකාර කියලා හඳුන්වන්නේ. පුඤ්ඤාභි සංකාර කියන එකට කාමාවචර කුසල කර්මත් ඒ වගේම රූපාවචර කුසල කර්මත් ඇතුළත්. ආනින්ජාභි සංකාරය කියන එකට තමයි අරූපාවචර කුසල කර්මයේවත් ඒ අරූපාවචර තලයන්හි උපද්දන කර්ම ශක්තිය ඇතුළත් වෙන්නේ. එහෙමනම් ඔන්න අවස්ථාවේදී මොකද වෙන්නේ? අන්න අර ආස්වාදයේ පිණිස නැවත නැවත මේ සිත ක්‍රියාත්මක වෙද්දී සිතේ නැවත නැවත සමුදේ වෙනවා සංකාර කර්ම ශක්තිය. පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර. පුණ්‍ය කර්ම, පාප කර්ම වශයෙන් මෙන්න මේ කර්ම ශක්තිය බැහැ ගන්නවා කර්ම භවයේ. මෙන්න මේ අවස්ථාවට කිව්වේ උපාදාන පත්‍ය භවෝ. විභංග ප්‍රකරණේ පටිච්ච සමුප්පාද විභංගේ කර්ම භවය බුදු පියාණන් වහන්සේ පෙන්වා තිබෙන්නේ පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනිජ්ජාභි සංකාර යන මෙන්න මේ සංකාර භවයේ වශයෙන් පනවනවා කියලා. කතමෝච භික්කවේ කම්ම භවෝ පුඤ්ඤාභි සංඛාරෝ අපුඤ්ඤාභි සංඛාරෝ ආනිජ්ජාභි සංඛාරෝ අයං උච්චති භික්ඛු. කර්ම භවයයි කියලා කියන්නේ ඔන්න එහෙනම් ඔය පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිජ්ජාභි සංඛාර. සුද්ධ සිංහලෙන් කිව්වොත් පින්කම්, පව්කම්, ආනිජ්ජාභි සංඛාර කියන්නේ රූප අරූපාවචර කුසල පින්කම්. ඉතින් එහෙමනම් ඒක පොඩ්ඩක් පැත්තකින් තියමු. මොකද ඒක වෙනම කතාවක්. ඒක වෙනම විග්‍රහ කරන්න ඕන තැනක්. මේ කාම ලෝකයේ තුලයි රූප ලෝකයේ තුලයි මේ ආස්වාදයේ හඹාගෙන යන ලෝක සත්‍යය මේ නාම රූප ධර්ම අතර ආස්වාදයේ සොයන මේ ලෝක සත්‍යය තුල රැස්වන ප්‍රධාන කර්ම දෙක තමයි අර පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර. එහෙනම් උපාදාන පත්‍ය භව නැවත නැවත ආස්වාදයේ විඳින්න ගියා මොකද වෙන්නේ? මෙන්න මේ උපාදානීය ස්වභාවය නිසා මෙහි රැස් වෙනවා කර්ම. ඒ රැස් වෙන කර්ම බැහැ ගන්නවා හිතේ කර්ම භවයේ. දැන් මොකද වෙන්නේ? දැන් මේ කර්ම භවයේ මොකද උත්පත්ති භවයක් අති කම භව අති උත්පත්ති භවයක් ඇති කල්ලි උත්පත්ති භවයක් ඇත. එහෙනම් ඒ කර්ම භවය තුලින් සකස් වෙනව නැවත උත්පත්ති භවයක්. ඒ නිසා මොකද වෙන්නේ? ඒ පුද්ගලයා ওই විදිහට ආයුෂ ගත කරලා යම් දවසක කර්මී හෝ ආයුෂ ශේ වෙලා මරණයටපත් වෙනවා. විශේෂයෙන් කර්ම ශේ මරණයටපත් වුණ වෙලාවක චුති වෙද්දි මොකද වෙන්නේ? මෙතෙක් ඒ සිතේ රැස් වෙච්ච ඒ කර්ම ශක්තිය මගින් ඊළඟ ප්‍රතිසන්දිය සකස් කරනවා. ඊළඟ පුනර්භවය සකස් කරනවා. මෙන්න මේ අවස්ථාව තමයි භාගතුන් වහන්සේ පෙන්වුවේ අත්ති කාම භව අත්ති උප්පත්ති භව. කර්ම භවයක් ඇති කල්ලි උප්පත්ති භවයක් ඇත. එහෙනම් ඒ න්‍යාය ධර්ම ක්‍රියාත්මක වෙලා භවපච්චය ජාති කියලා නැවත ජාතිය සකස් වෙනවා. එහෙනම් මොකද වෙන්නේ? ජාතිය දුරුම ධර්මතා ටිකක් තිබෙනවා. ජාතිපච්චය ජරා මරණං ශෝක පරිදේ දුක්ඛ දමන සුපායස සම්භවಂತಿ ඒව මේතස්ස කේවලස දුක්ඛ කන්දස සමුදය හෝති. මෙන්න මේ ආකාරයෙන් දුක්ඛ ස්කන්ධය සමුදයනවා නැවත දුක ගොඩ නැගෙනවා. සංසාර චක්‍රය ක්‍රියාත්මක වෙනවා. එහෙනම් දැන් දෝන ආපස්සට දුක්ඛ ස්කන්ධය සමුදයෝනේ කුමක් ඇති කල්ලිද? ජාතිය ඇති කල්ලි. ජාතිය සමුදයෝනේ කුමක් ඇති කල්ලිද? භවය ඇති කල්ලි. භවය සමුදයෝනේ කුමක් ඇති කල්ලිද? උපාදාන ඇති කල්ලි. උපාදාන සකස් වුනේ කුමක් ඇති කල්ලිද? තණ්හාව ඇති කල්ලි. තණ්හා ඇති උනේ කුමක් ඇති කල්ලිද? සැප වේදනා ඇති කල්ලි. සැප වේදනා සකස් වුනේ කුමක් ඇති කල්ලිද? රාග සම්පස්සේ දිච්ච කල්ලි. එහෙනම් අන්න රාග සම්පස්සයෙන් හටගත්තා වූ සැප වේදනා හේවත් ආස්වාදය කෙලවර උරුම කරලා දීලා තියෙන දුක්ඛ ස්කන්ධය. එහෙනම් අනන්ත සංසාරින්දලම මේ විදිහට භවෙන් භවයට දුක්ඛ ස්කන්ධය උරුම කරලා දෙන්නේ මෙන්න මේ ආස්වාදය. එහෙමනම් අන්න දැක්ක දැන් ආස්වාදය කියන්නේ සෝමනස්සාගත සුඛ වේදනාව. ඒ අනිච්ච ධර්මයක් බව ඔබ දැක්කා. යමෙක් මේ ලෝකේ හිතාගෙන ඉන්නවා නම් රූපවල සැප තියෙනවා, සද්දවල සැප තියෙනවා, ගන්ධවල රස තියෙනවා, රසයන්හි සැප තියෙනවා, ස්පර්ශයන්හි සැප තියෙනවා, අදහසවල ඒක මේ පුද්ගලයාගේ අවිජ්ජාව බවට පත් වෙනවා. එහෙම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම වල සැප පනවන්නේ භාග්‍යවතුන් වහන්සේ. උන්වහන්සේ පෙන්නලා දුන්නේ කිසිදු රූපයක්, වේදනාවක්, සංඥාවක්, සංකාරයක්, විඥානයක් නිශ්චිතව නොපවතින බව. හේතුඵල වශයෙන් ගොඩ නැගෙන බව. ඒ මොහොතේදී. එහෙනම් ආස්වාදය anu ඒ මොහොතේදී උදාවන ධර්මතාව.
උදාවන ධර්මයක් හට ගන්නව සමුදය වන්නව ධර්මයක්. එහෙනම් ආස්වාදය anu ඒ මොහොතේදී හේතුඵල වශයෙන් ගොඩනැගෙන සමුදය ධර්මයක්. එහෙනම් ආස්වාදී දැන් ඔබ උදයංගම අවස්ථාව දැක්කා. ආස්වාදී උදාවන්නේ කෙසේද? රාග සම්පස්සේ. ඊට ආස්වාදය anu කුමක්ද කියලා දැක්කා. එහෙනම් ඊළඟට දැක්කා දැන් ආස්වාදයේ ආදීනව. දැන් ඔබට කාරණා තුනක් මේ ඇසුරෙන් පේන්න ගන්නවා. මොකද්ද? ආස්වාදයේ හේතුඵල වශයෙන් උදා වෙන හේතුඵල ධර්මයක් කියලා ඔබට දැන් පේන්න ගත්තා. ඒ අනිත්‍ය ලක්ෂණය. ඒකම පේනවා මේ ආස්වාදයේ සැපයි කියලා ලෝක සත්‍යය පනවගත්ත මේ ආස්වාදයේ සත්‍ය වශයෙන් අවසාන විග්‍රහයේදී පරමාර්ථයෙන් බැලුවාම දුකක් බව. නමුත් ලෝක සත්‍යය හිතන්නේ ආස්වාදයේ සැපයි කියලා. බුදු පියාණන් වහන්සේ ආස්වාදයේ දුක කියලා පැනෙව්වේ මෙන්න මේ දුක්ඛ ස්කන්ධය සමුදය කරලා දෙන්නේ මෙන්න මේ ආස්වාදය. එහෙනම් අන්නේ යමකින් දුක උදා වෙනවා නම් ඒ දුක උදා කරන ධර්මයට ඥානවන්තය සැපයි කියන්නේ යමකින් දුක උදා වෙනවා නම් ඒ දුක උදා කරන ධර්මයටයි ඥානවන්තය දුක කියලා කියන්නේ. එහෙනම් බුදු පියාණන් වහන්සේ පෙන්වන්නේ ඵලය දුක වශයෙන් නෙමෙයි හේතුව දුක වශයෙන්. මෙන්න මේක හොඳින් තේරුම් ගන්න ඕන. බුදු පියාණන් වහන්සේ කියලා දෙන්නේ ඵලය නෙවෙයි හේතුව. ඵලය දුකයි කියන එක ඕනෑම විදිහට පේන්නේ. හැබැයි හේතුව දුකයි කියලා තේරුම් ගන්න බෑ. හේතුව දුකයි කියලා තේරුම් ගන්න පුළුවන් ඉන්නේ ඇහෙන් බලන නෙවෙයි ප්‍රඥාවෙන් බලලා. ප්‍රඥා ඇසින් බලලා. එහෙනම් ප්‍රඥා ඇස උදා නොවිච්ච කිසිවෙක්ට මේ හේතුව දුකක් බව අවබෝධ වෙන්නේ නැහැ. ඔවුන් දකින්නේ හැමතිස්සෙම ඵලය දිහා. ඔවුන් බලන්නේ ඵලය දිහා. ඔවුන්ට පේන්නේ මාසසින් පේන්නේ යථාර්ථය දැකලා සංසාර දුකෙන් නිදහස් වෙන්න පුළුවන් නම් ලෝසතුන් නිවන්. එහෙනම් නිවන් දකින්නේයි ප්‍රඥාවෙන් හේතුව දකින්න බැරි නිසා. එහෙනම් ආස්වාදය හේතු කරගෙන අය දුක්ඛ ස්කන්ධය සමුදය වුනේ. එහෙනම් පින්වතුනි අන්නේ ආස්වාදය සමුදය වුනේ රාග සම්පස්යෙන්. දැන් එහෙනම් ඔබ උදංගම අවස්ථාව දැක්කා. ඒ වගේම දැක්ක දැන් ආස්වාදය නිසා සිද්ධ වන වින්නැහිය. කර්ම සමුදය කරලා කර්ම භවයක් හදලා නැවත දුක්ඛ ස්කන්ධයට ඇදලා දානවා ආස්වාදේ. එහෙමනම් එහි අනිත්‍ය ලක්ෂණය ඔබ දැක්ක හේතුඵල වශයෙන් ආස්වාදේ උදා වෙනවා කියලා දැක්කා. ඒ වගේම දැක්කා ඒ ආස්වාදේ නැවත දුකයි උරුම කරලා දෙන්නේ කියලා. සැප නෙමෙයි දුක උරුම කරලා දෙන්නේ කියලා. එහෙනම් දුක්ඛ ලක්ෂණයක් දැක්කා. ඒ වගේම දැක්කා ඒ ආස්වාදය මම කියලා මගේ කියලා ගත යුතු සාර ධර්මයක් නොවන බව. කුමක් හේින්ද? ඒ දුක්ඛ ස්කන්ධයක් උරුම කරලා දෙන නිසා. ඒක අර්ථයකින්. අනෙක් අර්ථයෙන් නිශ්චිත වූ වේදනාවක් මම කියලා ගන්න හැටියක් නේ. ඒකයි අනිච්ච නිසාම ඒක දුක්ඛ වෙන්නේ දුක්ඛ නිසාම ඒක අනත්ත වෙන්නේ. ඒ අර්ථ දෙකම ඔබ දකින්න ඕන. අනත්ත සහ අසාර. අනත්ත කියන ලක්ෂණය මම ඉදත් පැහැදිලි කළා. පරතෝති, රිත්තතෝති, ශුඤ්ඤතෝති, තුච්ඡතෝති, අසාරතෝති, අනත්තතෝති කියන ලක්ෂණ හයකින් පනවන භාග්‍යතුන් වහන්සේ. එහෙනම් දැන් එතන ඔබ දකින්න ඕනේ යමක්. එකක් තමයි දුක්ඛ ස්කන්ධයක මම කියලා ගන්න හරියක් නැහැ. දුක් ගොඩක් කවුද කැමති මම කියලා මගේ කියලා ගන්න? කිසි කෙනෙක් ගන්න කැමති නැහැ. අවිජ්ජාවෙන් තමයි උපාදාන වෙලා තියෙන්නේ. හොඳට තෝරගන්න ඕනේ. කිසිම කෙනෙක් කැමති නැහැ දුක්ඛ ස්කන්ධේ මම කියලා මගේ කියලා ගන්න. හැබැයි බලහත්කාරයෙන් පටවලා තියෙනවා අනවබෝධය නිසා. සිත විසින් දුක්ඛ ස්කන්ධේ ඔන්න කරගහගෙන හිටපන්. ඒක තමයි අනවබෝධයේ විපාකයේ ප්‍රතිඵලය. ඒ අන්න දුක්ඛ ස්කන්ධේ මම කියලා මගේ කියලා ගන්න හරියක් නැහැ. ඒ අර්ථයෙන් එය අසාරයි. ඒ වගේම තමයි නිශ්චිත වූ වේදනාවක් ආස්වාදේ කියන්නේ. ඒ කියන්නේ අනිච්ච වේදනාවක්. එහෙනම් අනිච්ච වේදනාවක් මම කියලා මගේ කියලා කිසි කෙනෙකුට අල්ල ගන්න බෑ. එහෙනම් ඒ අර්ථ අනත්ව දැකලා ඇති ආකාශේ ඔය අවුවත් වැටිච්ච වෙලාවට අර සියුම් පොද වැටෙන වෙලාවට දේ දුන්න කියලා එකක් පායන. මේ දේ දුන්න ඇහැට පේනවා විද්‍යමානයි. හැබැයි කිසි කෙනෙකුට මේක මේ දේ දුන්නේ මෙන්න මේ වර්ණය මෙන්න මේ වර්ණය නැත්තම් මෙන්න දේ දුන්න කියලා එහෙම අල්ලගන්න එකක් එතන නැහැ. යම්කිසි මායාවක් නිර්මාණය වෙනවා එතන. හැබැයි එතන අල්ලගන්න එකක් නැහැ නිශ්චිතව. මොකක් නිසාද? ඒ දේ දුන්න හේතුඵල ධර්මයක්. දේ දුන්න එතන පවතින්නේ අන්න අර පින්නයි පවතිනකම්. අර සියුම් පොද වැස්සයි අර අවුවයි තියෙනකම් අතන දේ දුන්න විද්‍යමානයි.
එහෙනම් කවුරු හරි දේ දුන්න මගේ වටිනා වස්තුවක් කියලා අල්ලගන්න උත්සාහ කළොත් ඔහුට කවදාවත් එතන අල්ලගන්න නිශ්චිත වූ ධර්මයක් අහුවෙන්නේ නැහැ. මෙන්න මේ අර්ථයෙන් තමයි අනත්තයි කියන්නේ. ආත්මීය සාරයක් නෑ ආස්වාදයේ තුල. නිශ්චිතව නොපවතිනවක සාරයක් වෙන්නේ. එහෙනම් අනිච්ච වේදනාව තුළ අත් වූ සැපයක් හොයන්න බෑ. ඒ අර්ථයෙන් ආස්වාදය අනත්තයි. එහෙනම් අන්නේ ආකාරයෙන් ආස්වාදයේ අනිච්ච ලක්ෂණය, දුක් ලක්ෂණය, අනත්ත් ලක්ෂණය තවදුරටත් අපි ගැඹුරට පැහැදිලි කරගමු. මම මේ ප්‍රශ්නෙට කෙටි පිළිතුරක් දෙන්නේ පුළුවන් තරම්. එහෙනම් අන්නේ ආකාරයෙන් ආස්වාදයේ අනිච්ච දුක්ඛ අනත්තතාව දැක්කනම් අන්න උ දැක්ක මොකද්ද? ආස්වාදයේ ආදීනව. දැන් මොකද වෙන්නේ? දැන් බලන්න වෙන්නේ. ඒකයි කියන්නේ බුදුදහම යනු බලහත්කාරයක් නෙවෙයි. දැන් අද ධර්මයේ හරියාකාරව අවබෝධ කරගන්න බැරි වුණා සමහර බලහත්කාරයෙන් අත්හරින්න යනවා. බලහත්කාරයෙන් අත්හරින්න හදනවා. එහෙම වෙන්නේ නැහැ කවදාවත්. අවබෝධයෙන් අත්හැරෙන්න. කොහොමද වෙන්නේ කියලා දැන් බලන්න. යමෙක් එහෙනම් මෙන්න මේ පටිසමුපාද න්‍යාය ධර්මයට අනුකූලව ඔන්න ඔය ආස්වාදයේ ආදීනෝ දැක්කන. අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනත්ත් වශයෙන් ඔහු තුල පවතින මුලාව ඉවත් වෙලා යනවා. දිගින් දිගට මේ විදිහට ආස්වාදයේ ආදීනෝ අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනත්ත් වශයෙන් නුවණින් බලන්න මොකද වෙන්නේ? ඒ ආස්වාදයේ කෙරෙහි යම් චන්දරාගයක් පැවතියා නම් අන්නේ චන්දරාගයේ ක්‍රමානුකූලව දුර වෙලා යනවා. යෝ චන්දරාග විනියෝ චන්දරාග පහනං ඉදන් නිස්සරණං අන්න එකට නිස්සරණයි. අන්න උදයංගම ආස්වාද ආදීනව නිස්සරණ. එහෙනම් දැන් ඔබ එකක් දැක්කා. මොකද්ද? මේ ආස්වාදයේ යම්කිසි චන්දරාගයක් පැවතියා නම් ඒ චන්දරාගය ප්‍රහාණය වෙනවා. ඒ ආස්වාද ආදීනව නෝනින් දැක ගම. එහෙනම් මොකද්ද වෙන්නේ දැන්? ඒ කිව්වේ සැප වේදනාව කෙරෙහි තියෙන චන්දරාගය, කැමැත්ත, තෘෂ්ණාව හිතින් දුර. ආස්වාදය ගැන එහෙම නැත්නම් සැප වේදනාව පිළිබඳ චන්දරාගය හිතින් දුර වෙනවා. ඒ වගේම මේ ආස්වාදයේ උදා කරන ප්‍රත්‍ය වෙච්ච අර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පිළිබඳවත් චන්දරාගයක් පවතිය ආදී චන්දරාගයත් පහළ යනවා. දැන් මොකද වෙන්නේ? ක්ලේශකාමයක් දුර වෙනවා, වස්තුකාමයක් දුර වෙනවා. කාමය කියලා කිව්වේ මොකද්ද? සංකප්ප රාගෝ පුරිසස්සකාම. එහෙනම් මේ දුරු වෙන්නේ මොකද්ද? සංකල්පීය රාගය. එහෙනම් අන්න සංකල්පීය රාගය දැන් දුරු වෙන්නේ. දැන් මොකද වෙන්නේ? සංකල්පීය රාගය දුරු වෙන සිතකින් අන්න දැන් ක්‍රමානුකූලව හිත පිරිසිදු භාවයන් පිරිසිදු භාවයටපත් වෙනවා. සංකල්පීය රාගය දුරු වෙන සිතකින් දැන් ඔහු ලෝකයේ පරිහරණය. දැන් මොකද වෙන්නේ? දැන් ඔහුගේ සිත පිරිසිදුයි. ඒ නිසා පිරිසිදු සිතකින් තමයි දැන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම ආදී වශයෙන් මොන ගෙහින්නා වූ විපාක ආරම්භන ස්පර්ශ වෙන්නේ. ඒ නිසා දැන් රාග සම්පස්සයක් එතන සකස් වෙන්නේ නැහැ. එහෙනම් ස්පර්ශය නිරුද්ධයි. පස්ස නිරෝධෝ අනිස්පර්ශ නිරුද්ධයි. පස්ස නිරෝධෝ වේදනා නිරෝධා. රාග සම්පස්සේ නිරුද්ධ කල්හි රාග සම්පස්සේ නිසා හටගත්තා වූ සැප වේදනාවත් නිරුද්ධයි. හේතුඵල ධර්මය මේ ඇති කල්ලි මෙසේ වෙන්නේ. මේ ඇති කල්ලි මෙසේ රාග සම්පස්සේ දුණු කල්ලි ආස්වාදී උපදී. රාග සම්පස්සේ නොයදෙන කල්ලි ආස්වාදී නූපදී. අවස්ථාවටයි අත්ංගම කියන්නේ. ඒව නැතුව මේ හටගත් ආස්වාදය කියන එක නෙවෙයි. ඒක ලෝකයටත් පේන එකක්. ඒක පටිසමුප්පාද ධර්මයක් නෙවෙයි. ඒව නියාම ධර්ම. හටගත් දෙයක් ඒ විදිහට විපරිණාමයට පත් වෙලා යන එක නියාම ධර්මයන්ට අයිති වෙනවා. උතුජ නියාම, කම්ම නියාම, ධම්ම නියාම ආදී නියාම ධර්මයන්ට අයිති වෙනවා. ඒක ප්‍රඥාවෙන් කළ යුත්තක් නෙවෙයි. හටගත් ආස්වාදය හටගෙන ඒකාකාරව පවතින නැතුව ඒක ෂේ වෙලා යන එක අප විසින් ප්‍රඥාවෙන් කරන්නක් නෙවෙයි. ඒව නියාම ධර්ම. බුදු පියාණන් වහන්සේ මේ පෙන්වන්නේ නියාම ධර්මයක් නෙවෙයි. බුදු පියාණන් වහන්සේ පෙන්වන්නේ හේතුඵල ධර්මයක්. එහෙනම් හටගත් ආස්වාදයේ ගෙවි ගෙවි යනවා, වැය වී යනවා, ෂේ වී යනවා. ඔහොම කතාවක් නෙමෙයි කියන්නේ. එහෙනම් අපිට කරන්න දෙයක් නැහැ. අපිට තියෙන ඉතින් ආස්වාදයේ පුළුවන් තරම් විඳලා ඒ හටගත් ආස්වාදයේ ගෙවි ගෙවි යන හැටි බලාගෙන ඉඳලා නිවනටපත් වෙන්න. එහෙම පුළුවන් වෙයිද?
ඇඟට ගිනි තියාගෙන වස්ත්‍රයට ගිනි තියාගෙන ගින්දර නිවිල යන දිහා බලගෙන නිවෙනවා නිවෙනවා ඉන්නවා. සනීපයක් හම්බ වෙයිද? බුදු පියාණන් වහන්සේ දේශනා කළේ එහෙම ගිනි තියාගෙන හටගත්තා වූ ගින්දර නිවි නිවි යනවා කියලා බලන්නද? එහෙම නැත්තම් ගිනි ගන්නේ නැති තැනට වැඩ කරන්න කියලා. බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ රාග දේශ මොහ උපාදනය කරගෙන ඒ උපාදනය වෙච්ච රාග දේශ මොහ නිරුද්ධ වෙන දිහා බල ඉන්න කියලාද? එහෙම නැත්නම් රාගයේ දේශේ මොහේ මෙන්න මේ හේතුවෙන් හට ගන්නවා මෙන්න මේ හේතුව නිරුද්ධ කරලා දාලා රාග දේශ මොහ නැවත හට නොගන්නා වූ තත්ත්වයටපත් කරන්න කියලා. අන්න බලන්න ධර්මයේ පටලවා ගත්තාම වෙන වැඩි. අපි මොකද කරන්නේ? ධර්මයේ හරියාකාරව අවබෝධ වුණොත් අපි කරන වැඩි ආස්වාදයේ හටගත්ත ආස්වාදයේ ගෙවි ගෙවි ෂය වෙවි යනවා කිය බලන්නේ. එතකොට පින්වතුනි කිසිම දවසක රාගංශය සිඳෙයිද? කවදාවත් රාගංශය සිඳෙයිද? මොකක්ද අවබෝධය? ලෝකයට තියෙන හොම අවබෝධය. ඒක ඇවිල්ලා සහ මුලින්ම පෘථග්ජන අවබෝධය. පෘථග්ජන අවබෝධයක් කියන්නේ බෑක පෘථග්ජන අවබෝධය. එහෙනම් එහෙම එකක් නෙමෙයි බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ. බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ මෙන්න මේ හේතු ඇතිකල්ලි ආස්වාදේ සකස් වුණා නම් අන්නේ හේතු ඉවත් කළොත් ඒ ආස්වාදේ නැවත එතන සකස් වෙන්නේ නැහැ. එදාට මොකද්ද වෙන්නේ? එදාට රූප පේනවා ආස්වාදෙන් තොර. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන එන්නේ යථා රූප ස්පර්ශ කරන්න පුළුවන්කම ලැබෙන සිතට. එහෙනම් මතක තියාගන්න යම් දවසක යම් සත්පුරුෂයෙක් අරිය ශ්‍රාවකයෙක් මේ ලෝකා රූපේ දකින්නේ රාගයෙන් තොරව ලෝක ස්පර්ශ කරපු දවසට. රාග සම්පස්සේ නිරුද්ධ වෙච්ච දවසට අන්න එදාටයි දිත්තේ දිත්තමත්තම් භවිෂති සුතේ සුතමත්තම් භවිෂමත්තම් භවිෂති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිෂති කියන ඒ යථාබෝධය ඇති වෙන්නේ. එතන නවතින් හිතලා කරන්න පුළුවන් එකක් නෙවෙයි. අද යනවා හිතලා කරන්න. දිත්තේ දිත්තමත්තම් භවිෂති දැක්කොත් දැක්කා පමණයි කියලා අහක බලා ගන්න. එහෙම හරියනවද? එහෙනම් ඉතින් රූප නොදක හිටියාම රාග වෙලෙයි. ඇස් දෙක ලේසියෙම නිවනට යන්න පුළුවන්. ওই විදිහට ගත්තා. පියාණන් වහන්සේ බෙන් එහෙම එකක්. පියාණන් වහන්සේ දේශනා කළේ දැක්කොත් දැක්කා අහක බලා ගනිලා කියේ නෑ. දැක්කොත් දැක්කා පමණයි කියලා නතර නොවුනා නම් ඒක ඔබ දන්නවනේ. යම්කිසි රූපයක් දැක්කහම ඔබේ හිතේ යම්කිසි සැප වේදනාවක් ජනිත වුණා නම් එහෙනම් ඔබ දකින්න ඕනේ දැන් මෙතන රාග සම්පස්සයක් ඉදිලා තියෙනවා. රාග සම්පස්සේ ඉදිච්ච නිසායි මට මේ රූපේ සැප වේදනාවක් වශයෙන් පෙනුනේ. එහෙනම් ඔබ උත්සාහ කරන්න ඕන මොකක්ද අන්නේ රාග සම්පස්සේට හේතුවක් පවතින නම් අන්නේ හේතුව නිරුද්ධ කරන්න. ස්පර්ශයට හේතුව සලආයතන. සලආයතනෙට හේතුව නාම රූපයන්ට හේතුව විඥාන. විඥාණයට හේතුව සංකාර. සංකාරයට හේතුව අවිජ්ජාව. එහෙනම් අවිජ්ජා නැස. ඒකේ මොකක්ද? කාමයේ ආස්වාදයේ සැපයි කියන ඒ මානසිකත්වය ඔබේ හිතින් සහ මුලින්ම දුරු කරනවා. එතකොට මොකද වෙන්නේ? අවිජ්ජා නිරෝධෝ සංකාර නිරෝධා සංකාර නිරෝධෝ විඥාන නිරෝධා විඥාන නිරෝධෝ නාම රූප නිරෝධා නාම රූප නිරෝධෝ සලආයතන නිරෝධා සලආයතන නිරෝධෝ පස්ස නිරෝධා අනිත් ස්පර්ශ නිරෝධයට එනවා. අන්න එදාටයි පුළුවන්කම ලැබෙන්නේ සලආයතන නිරුද්ධ වෙච්ච දවසටයි දිත්තේ දිත්තමත්තම් භවිෂති සුතේ සුතමත්තම් භවිෂති කියලා නිරුද්ධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. නිරුද්ධ වෙන්නේ. එහෙම නැතුව සලආයතන චක්කායතනීය වශයෙන් ක්‍රියාත්මක වෙද්දී දිත්තේ දිත්තමත්තම් භවිෂති කියලා නතර වෙනවා නම් මක් වෙයිද? චක්කු ඉන්ද්‍රිය බවට පත් වෙන්න ඕන. චක්කායතනෙට හැකියාවක් නැහැ. දිත්තේ දිත්තමත්තම් භවිෂති කියලා නතර වෙන්නේ. චක්කු ඉන්ද්‍රියයි නතර වෙන්නේ. එහෙනම් අන්නේ ඉන්ද්‍රිය භාවනාව වඩන්නේ අපි ඒකට. එහෙනම් අපි මුල සුද්ධ කරන්න ඕනේ. දැන් තරින්ද මහත්තයාගේ ප්‍රශ්නටත් උත්තරේ දැන් තමයි එන්නේ. මුල සුද්ධ කරන්න ඕනේ හැමතිස්සෙම. මොකද්ද? මෙන්න මේ අප තුල තියෙන අවිජ්ජාව ඉවත් කරන්න ඕනේ. අප තුල තියෙන අවිජ්ජාව ඉවත් කරන්න ඕනේ. ඒ වගේම කීනම් පුරාණ නවන්නත්ති සම්භවං. ආකාර දෙකකට මේ නිවන් මඟ වැඩෙන්න ඕනේ. ඒ ගැන පැහැදිලි කරන්න කලින් නැවතත් අර පොඩි සමාලෝචනයක් අතන සිද්ධ කළොත් දැන් ඔබට එහෙනම් පැහැදිලි ඇති අත්ංගම කියන්නේ මොකක්ද? අත්ංගම කියන්නේ මෙන්න මේ රාග සම්පස්සය නිරුද්ධ කිරීම. රාග සම්පස්සේ නිරුද්ධ කරාම මොකද වෙන්නේ? ආස්වාද වේදනා සැප වේදනා උදා වෙන ක්‍රියාවලිය නතර වෙන ආස්වාදේ නිරුද්ධ වෙනවා. ආස්වාදේ නූපදින සත්‍යයටපත් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? පස්ස නිරෝධෝ වේදනා නිරෝධා. වේදනා නිරෝධෝ තණ්හා නිරෝධා. සැප වේදනාවක් නැත්තම් ඇලෙන දෙයක් එතන නැහැ. වේදනා නිරෝධෝ තණ්හා නිරෝධා. තණ්හා නිරෝධෝ උපාදාන නිරෝධා. එහෙනම් තණ්හාවක් නොමැති කල්ලි උපාදාන නැහැ.
උපාදාන නැහැ කියන්නේ සිතට තදින් අල්ල ගන්න කිසිවක් නැහැ එහි. දැන් මොකද වෙන්නේ? සිතට තදින් අල්ල ගන්න කිසිවක් නැත්තම් ඒ සිතට නැවත නැවත ආස්වාදයේ ගොඩන ගන්න වැඩ පිළිවෙලක් නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? සිතට නැවත නැවත කර්ම ශක්තිය ජනනය කරගන්න සමුදය කරගන්න වැඩ පිළිවෙලක් නැහැ. දැන් එහෙනම් කර්ම නිරුද්ධ වෙනවා. පුඤ්ඤාභි සංකාරات නිරුද්ධ වෙනවා. අපුඤ්ඤාභි සංකාරات නිරුද්ධ වෙනවා. ආනිඤ්ඤාභි සංකාරات නිරුද්ධ වෙනවා. දැන් මොකද වෙන්නේ? උපාදාන නිරෝධෝ භව නිරෝධා කියලා කර්ම භවය නිරුද්ධ වෙනවා. නත්ති කාම භව නත්ති උප්පත්ති භව කර්ම භවයක් නොමැති කල්ලි උප්පත්ති භවයක් නැත. ඒ න්‍යායට අනුකූලව මොකද වෙන්නේ? භව නිරෝධෝ ජාති නිරෝධා කියලා ජාති අවසන් වෙනවා. ජාති අවසන් වුණා නම් මොකද වෙන්නේ? ජාතියක් නිසා හට ගන්නව නැත්නම් ජාතිය ප්‍රත්‍යයෙන් හට ගන්නව හේතුවෙන් හට ගන්නව සියලු ධර්මතා නිරුද්ධ වෙනවා. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායස නිරුද්ධාන්ති ඒව මේ තස කේවලස දුක්ඛ කන්දස නිරෝධෝ හෝති කියලා නිවනටපත් වෙනවා. එහෙනම් අන්න ආස්වාද උදයංගම සමායින් උදයංගම අත්ංගම ආස්වාද ආදීනව නිස්සරණ. එහෙනම් නැවතත් ඒ කාරණා සිහි කළ දුන්නොත් රාග සම්පස්යෙන් සැප වේදනා උදා වෙන අවස්ථාව උදයංගම රාග සම්පස්ස නිරෝධයෙන් නැත්නම් ස්පර්ශ නිරෝධයෙන් සැප වේදනා නිරුද්ධ වෙන අවස්ථාව ස්පර්ශ නිරෝධයෙන් සැප වේදනා නිරුද්ධ වෙන අවස්ථාව අත්ංගම ඒ අනිත්‍ය වශයෙන් නැත්නම් රාග සම්පස්යෙන් හට ගන්නා වූ ඒ සැප වේදනාව ආස්වාදයේ එක මායාවක් මූලාවක් හේතු පවතින කල්ලි සකස් වන්නා වූ නිශ්චිත නොවන අනිත්‍ය ධර්මයක්. එහෙනම් අන්නේ ආස්වාදය හේතුඵල වශයෙන් සකස් වෙන නැවත නැවත දුක්ඛ ස්කන්ධයම සමුදය කරන අර්ථයක් නැති සාරයක් නැති මම මගේ කියලා ගත හැකි ආත්මීය සාරයක් නැති ප්‍රපංච ධර්මයක් බව මෙන්න මේ විදිහට අනිච්ච දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුන නුවණින් දකිනවා. ඒකට කියනවා ආස්වාදයේ ආදීනෝ දකිනවා. දැන් මොකද වෙන්නේ? එසේ දිගින් දිගට ආස්වාදයේ ආදීනෝ නුවණින් දකිනකොට ඒ ආස්වාදයේ පිළිබඳව යම්කිසි චන්දරාගයක් පැවතියා නම් සියලු චන්දරාග ප්‍රමාණිකෝලව හිතින් නිරුද්ධ වෙලා යනවා. ඒකට කියනවා නිස්සාරණයි. එහෙනම් මෙන්න මේ කියන න්‍යාය ධර්මයේ නුවණින් දැක්කනම් ඒ සියලු දෙනා නිවන් මාර්ගට පැමිණෙනවා. දැන් අර තරින්ද මහත්තයා ප්‍රශ්නයක් අහනවා එදිනෙදා කටයුතු තුළදී මේ ආස්වාදනව වශයෙන් දකින්නේ කොහොමද? ආස්වාදනව දකින්නේ කොහොමද? දකින්න තියෙනවා කියපු විදිහට තමයි. ඔබ දකින්න ඕන ඔබ මේ ලෝක වැඩ පිළිවෙල තුළ තවදුරටත් නිරත වෙලා ඉන්නේ ඇයි කියලා. ඔබ තුලින්ම ප්‍රශ්න කරන්න ඕන. සම්දිට්ඨිකෝ කියන්නේ තමා තුලින් ධර්මයේ දකින්න. කුමක්ද Taman තව සොයන්නේ මේ ලෝකේ? ආස්වාදයේ. එවන ඔබට දුක් විඳින්න සිද්ධ වෙනවා. ඔබ තවදුරටත් මේ ලෝකේ සොයන්නේ ආස්වාදයේ නම් ඒ කියන්නේ ඔබ සොයන්නේ අනිච්ච වූ දුක්ඛ වූ අනාත්ම වූ අසුභ වූ ලෝක ප්‍රපංච ධර්ම. ඒ කියන්නේ ඔබ හොයන්නේ දුක්ඛ ස්කන්ධය. ආස්වාදයේ නැවත නැවත ලෝක පාසා කර්ම සමුදය හේතුව රාගංශයේ බලවත් වෙනවා. එවනම් අපට සිද්ධ වෙනවා මේ ආස්වාදයේ ආදීනව නුවණින් දකින්න කරද්දී ආකාර දෙකක පිළිවෙතක් අනුගමනය කරනවා. මොකද කීනම් පුරාණ නවං නැති සම්භව. කීනම් පුරාණ නවං නැති සම්භව. මොකද්ද මේ කිව්වේ? අපි හිතමු උදාහරණයක් තුවාලයක් තියෙන කකුලේ. දැන් තුවාලේ අපට සිද්ධ වෙනවා පිළිවෙත් දෙකක් අනුගමනය කරන්න. ඒ පිළිවෙත් දෙක තමයි මෙන්න මේ පිළිවෙත් දෙක. එකක් තමයි මේ තුවාලයට බෙහෙත් දාන්න ඕන. දෙවෙනි පිළිවෙත තමයි මේ තුවාලේ කහන්න තුවාලයට බෙහෙත් දාන්න ඕන. තුවාලේ පාර ගන්නේ නැතුව අලුතින් දුරට වැඩි කරන්න. ඒකෙන අවශ්‍යතා දෙකම නිසි ආකාරයෙන් පූර්ණිය වුණොත් ඉක්මනින්ම තුවාලේ සුව වෙනවා. එහෙනම් අන්නර කීන පුරාණන්ගේ මොන අවස්ථාවද? අර තුවාලේ බෙහෙත් දාන වගේ අවස්ථාව. තුවාලයට බෙහෙත් දාන අවස්ථාව තමයි කීනම් පුරාණ. නවං නැති සම්භවම් කියන්නේ මොකද? අර තුවාලේ කහන්න නැතුව පාර ගන්න නැතුව ඉන්න අවස්ථාව. ඔක තවදුරටත් පැහැදිලි කරගත්තොත් දැන් කෙනෙක් මානසික භවයේ සත්‍යයක් විදිහට අසාර සත්‍යයක් විදිහට ජීවත් රැස් කරගත්ත රැස් වුණු කර්ම ශක්තිය අනුව පෙර භවයේ අසාර සත්‍යයක් විදිහට ජීවත් වෙලා රැස් වුණු කර්ම ශක්තිය අනුව නැවත ප්‍රතිසන්දියකට එනවා. උපදිනවා සත්‍යයක් විදිහට නැවත උපාදාන ස්කන්ධයන් විදිහට. දැන් මේ උපදින සත්‍යය ඉපදුනේ රහතන් වහන්සේ කෙනෙක් එහෙම නෙවෙයි.
ඉපදිච්ච මේ සත්‍යයේ සිත ප්‍රභාස්වර නැහැ. ප්‍රභාස්වර නම් සිත ඒ සිතට රූපයක් නැහැ. ප්‍රභවයේ පිහිට හිතට රූපයක් තියෙන රූපයක් නැති නිසා ප්‍රകൃතියට රූපයක් නැහැ. ප්‍රകൃතියට රූප තියෙන. ඒ නිසා සංකතිය තුළ රූප තියෙනවා, අසංකතිය තුළ රූප නැහැ. එහෙමනම් දැන් අර උපදින දරුවා ගති විඥානයක් සහිතව උපදින්නේ. ඒ කියන්නේ රාග දේශ මොහ අනුසයන් සහිතවයි. ඒ නිසාමයි ඔහුට උපතින් ඊ අනුකූල රූපයක් හම්බ වෙන්නේ. විඥාන පත්‍යා නාම රූපං කිය. ඒ විඥානයේ ප්‍රත්‍ය කරගෙන උපදින නාම රූප ධර්ම අර විඥානීයට අනුකූලව හැඩ ගැහිච්ච. ඒ නිසා තමයි එකිනෙකාගේ රූප එක එක විදිහේ. රාගේ දේශේ මොහේ කියන මෙන්න රාග දේශ මොහ කියන මෙන්න මේ අනුසයන්ගේ ගති ස්වභාවය අනුව තමයි එකිනෙකාගේ රූප ඔය එක එක විවිධාකාර හැඩතල ගන්න. එතකොට අන්න අර ඉපදෙන ඒ සත්වයාගේ චිත්ත සංතානයේ පවතින වෙන රාග දේශ මොහ අනුස ඉපදෙන මේ නෑ රාග දේශ මොහ එහෙම පිටින්ම තියෙනවා. ආපසෙන් හරි තියෙනවා. අර ඒවා මහා බලවත් මට්ටමකට නැగిලා නැහැ. එහෙම පේන්න හේතු නැති නිසා. එතකොට අන්නේ පොඩි දරුවාගේ හිතේ පවා එහෙනම් අනුසයන් තියෙනවා. එහෙනම් ඒ අනුසය තමයි අපි මේ ඉපදිලා මේ ලෝකයේ තුල දෙමව්පියෝ, වැඩිහිටියෝ, යාළු මිත්‍රයෝ, ගුරුවරු, අසල්වැසියෝ අනාදි වශයෙන් මේ ලෝක සත්‍ය ඇසුරු කරමින් ටික ටික වැඩෙනකොට අන්න අර අනුසයත් එක්ක වැඩෙන්නේ. එතකොට මොකද වෙන්නේ? අනුසයට ආහාර ලැබිලා අනුසයන් බලවත් වෙලා පරිඋත්තාන විතික්කම දක්වා ගිහිල්ලා වචී සංකාර, මනෝ සංකාර, වචී සංකාර, කාය සංකාර දක්වා ක්‍රියාවලියක් සකස් වෙන සංකාර ක්‍රියාවලිය. එතකොට පේන්නේ ඉන්නවා සත්‍යෙ. එතකොට රාගයෙන්, දේශයෙන්, මෝහෙන් ලෝකයක් එක්ක ගනුදෙනු කරන සත්‍යයක් අපිට පේන්න ගන්නවා. ආදරණීය කෙනෙක්, නපුරු කෙනෙක්, මානෙ අධික කෙනෙක් යනාදි වශයෙන් ඉතින් ලෝකයා එකට එක එක සම්මුතික විවහාරයන් සිද්ධ කරනවා. ඉතින් අන්න ඒ රාග, දේශ, මොහ අනුසයන්ගේ බලවත් භාවය තමයි අපිට ලෝකයට පේන්නේ අර සංකාර තුලින් සත්‍යයක් හැටියට. එතකොට මෙන්න මේ අනුසයන් නසන්න ඕන. මෙන්න මේ අනුසයන් බලවත් උනේ කොහොමද? අසත්පුරුෂය අසුරු කරපු නිසා. අසත්පුරුෂය කිව්වේ අසත්පුරුෂය කිව්ව ගමන් අපේ ඔළුවේ ක්‍රියාත්මක වෙන්නේ අර නිකන් පාතාල කල්ලි වල ඉන්න සමාජිකයෝ. ඒ අය තමයි අපිට සිහි වෙන්නේ. ඒ අය අසත්පුරුෂය, අපි සත්පුරුෂයෝ කියලා හිතාගෙන ඉන්න ලෝකයක්. ආස්වාදේ සැපයි කියන සියලු දෙනා අසත්පුරුෂයෝ. ඒ කිව්වේ තව සුදු සිංහලෙන් කිව්වොත් උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ නොවෙච්ච සියලු දෙනා අසත්පුරුෂයෝ. මිත්‍යා දෘෂ්ටිකයෝ. ඉතින් එහෙමනම් අම්මා තාත්තා ඒ උතුම් ධර්මය අවබෝධ කරපු නැති පිරිසක් නම් ඒකාන්තයෙන් අසත්පුරුෂයෝ. ඉස්සෙල්ලා මොන ගෙහින අසත්පුරුෂයෝ දෙන්න අම්මයි තාත්තයි ගෙදරදී මෙහෙම. එහෙනම් එතන ඉඳලා වැඩින අසත්පුරුෂ ඇසුර. ඒ කිව්වේ ආස්වාදයේ කාමයේ සැපයි කියන ඒ අවිජ්ජාව තුළ දරුවා වැඩෙන්නේ. ඒ නිසා මොකද වෙන්නේ? ඔහුගේ ඒ සංකල්පී රාගය ඔහුගේ චිත්ත සංතානය තුළ වැඩෙන්න පටන් ගන්නවා දැන්. ඔහොම වැඩිලා තමයි අන්තිමට මේ ලෝකයේත් එක්ක ගනුදෙනු කරන ගහ මරා ගන්න තරංග වදින ඒ ආත්මාර්ථකාමී කුහක ජඩ සත්‍ය නිර්මාණය වෙන්නේ. දැන් ඔය අසත්පුරුෂයාට කවදා හරි දවසක කල්යාණ මිත්‍රයෙක් හම්බ වෙනවා. හම්බෙලා ඔහුගේ කරුණාවෙන් ධර්මෙ මුණ ගැහෙන්න. එදාට මොකද වෙන්නේ? අන්න රසප්පුරුෂකම ටික ටික පහ වෙලා යනවා. ඒ කිව්වේ මොකක්ද? කාමී ආස්වාදේ සැපයි කියලා ඇති කරගෙන තිබිච්ච වැරදි සහගත චින්තන හේවත් අවිද්‍යාව දුර වෙලා යනවා. දැන් මේ දුර වෙලා යනකොට මොකද වෙන්නේ? ඒ නිවන් මාර්ගට පැමිණියා නම් බොයි නිර්වාණ ධර්මය අවබෝධ වුණා නම් දැන් මොකද වෙන්නේ? ක්‍රමානුකූලව දැන් අවිද්‍යාව දුර වෙනවා. අවිද්‍යාව දුර වෙනවා කියන්නේ අන්න රණුසයන් නැසෙනවා කියන්නේ. එහෙනම් ඒ අවස්ථාව තමයි කීනම් පුරාණම් කියන්නේ. අර තුවාලෙට බෙහෙත් දාන වගේ අවස්ථාව. එහෙනම් දැන් මොකද කරන්නේ? මෙන්න මේ අනුසයන් නසන්නත් ආස්වාදේ අනිච්ච දුක්ඛ අනාත්ම ලක්ෂණ නුවණින් දකින්න ඕන දිගින් දිගට. Tamanට විවේකයක් ලැබිච්ච අවස්ථාවේ දැන් පැය 24ක් දවසට තියෙනවා. ඔය පැය 24ම වැඩ කරනවා නෙවෙයි. නමුත් බොහෝ මිනිස්සු ගත්තාම කියන්නේ පැය 24ම වැඩ කරනවා කියලා. ඇත්තටම බලන්න ඕන Tamanට ඇත්තටම මේ සංසාරයෙන් ගැලවෙන්න උවමනාද කියලා. දැන් එහෙම උවමනාවක් තියෙනවා නම් දැන් මේ අපේ තරින්ද මහත්තයා ප්‍රශ්නයක් අහන්නේ එහෙම දැනකින්ද ගන්නවනේ. එහෙනම් ඒ කියන්නේ මේ සසර දුකෙන් අත මිදීමක් බලාපොරොත්තු වෙන සදාටම මේ සංසාර දුකෙන් නිදහස් වෙන්න නෙමේ වෑයම් කරන්නේ.
එහෙනම් දැන් අපි බලන්න ඕන මේ පැය 24න් කොච්චර කාලයක් අපි මේ වෙනුවෙන් වැය කරනවා. දැන් ගොඩ දෙනෙක් කරන වැරද්දක් තමයි මෙන්න මේ මතුවෙන්නේ. දැන් එතුමාගේ ප්‍රශ්නය තුලින් හොඳ අවස්ථාවක් තියෙනවා. ඒ ගැනත් පැහැදිලි කරන්න. බොහෝ දෙනා ඒ මොහොතේදී විපාක කරමුණු මුණ ගැහෙන මොහොතේදී විපාක කරමුණු මුණ ගැහෙන මොහොතේදී ඒ විපාක කරමුණු විදර්ශනා කරන අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් ඒ නවං නත්ති සම්භව එපමණකින් විතරක් ඔබට මේ අනුසය නැසන් හම්බ වෙන්නේ කීනම් පුරාණ ඒ වගේම විපාක කරමුණු මුණ ගැහෙන්නේ නැති අවස්ථාවක් තියෙනවා අපිට යම්කිසි විවේකයක් ලැබෙනවා ජීවිතේ හැමතිස්සෙම අපි මේ ලෝකයේත් එක්ක සැරිසරනවා නෙවෙයි අපිට විවේකයක් උදා කරගන්න පුළුවන් ප්‍රඥාවෙන් කවුරුවත් නිවන බන්දේසික තියලා කියලා දෙන්නේ නැහැ. එහෙනම් Taman දක්ෂ වෙන්න ඕන Tamanගේ වටිනා කාලෙන් යම්කිසි කොටසක් Taman අවබෝධ කරපු ධර්මයේ නුවණින් මිනිහි කරන්න යොදව ගන්න වෙන් කරා. එහෙම ඔබ කරන්න ඕන. එතකොට මොකද වෙන්නේ? ඒ නුවණින් දිගින් දිගට අසන ලද ධර්මයේ මේ න්‍යාය ධර්මයේ පටිසමුප්පාද ධර්මයේ මේ ආශ්වාදයේ අනිත්‍යතාව දුක්ඛතාව අනත්තතාව අසුභතාව නුවණින් දිගින් දිගට මෙනෙහි කරනකොට අර අනුසයන් බලවත් වෙන්න තියෙන අවස්ථාව නැති වෙලා ගිහලා අනුසයන්ට ආහාර නැති වෙලා ගිහලා අනුසයන් ප්‍රමාණිකව නිරුද්ධ වෙනවා. සෝවාන් ඵලයෙන් කෙනා දිගින් දිගට කාමරාගේ ආදීනෝ දැක්කොත් කාමී ආස්වාදයේ ආදීනෝ දිගින් දිගට අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් අසුභ වශයෙන් මෙනෙහි කළොත් හෝ අසුභ සංඥා බහුල වැඩුවොත් ක්‍රමානුකූලව කාමරාගේ ඕලාරික ක්ලේශය සිඳිලා යනවා. එහෙල්ලා සුකුම ක්ලේශයට අයිලා නතර වෙනවා සකදාගාමී ඵල. ඒ කියන්නේ හරියටම අඩකින් අඩක් කෙලෙස් ඉඳලා යනවා කාමරාගේ. ඒක මොකද වෙන්නේ? කාමරාගේ යම්කිසි මට්ටමකට පල්ලම් බැස්සද ඒ මට්ටමටම පටිගයත් පල්ලම් බහින. ඒ නිසා මොකද වෙන්නේ? කාමරාගංශයත් පටිගංශයත් ඕලාරික කෙලෙස් හිඳලමින් සුකුම කෙලෙස් බවට පත් වෙලා අනුසේ වශයෙන් පවතින. ඒ මට්ටම තමයි සකදාගාමී කියන්නේ. එහෙනම් එතෙන්ට එන්න පුළුවන් ඉන්නේ කොහොමද සෝවාන් පුද්ගලයාට දිගින් දිගට ආශේවිතය භාවිතය බහුලීකතය එක දවසක් කරලා අහන්න එපා කොහොමද මේක වෙන්නේ ඇයි එහෙම වෙන්නේ නැත්තේ අපි මේක කරාට වැඩක් නැහැ නේ කියලා එහෙම හරියන්නේ ආශේවිතය භාවිතය බහුලීකතය භාගතුන් වහන්සේගේ අවවාදේ දිගින් දිගට කරන්න ඕන දවසක් කරනවා ඊළඟ දවසේ නැහැ ඊට පස්සේ දවස් 3ක් 4ක් කරනවා ආයෙ සතියක් දෙකක් නැහැ උහුම හරියන්නේ දැන් ලිඳක් කිහින්න ගියොත් එහෙම අපිට පුළුවන් ද අත ලිඳ හිනවා භාගයක් හෙට අනිත් ටික කිහිනවා කියලා යන්න. ඊළඟ සතිය ආවිල ඉතුරු ටික කිහිනවා. එහෙම පුළුවන් ද ලිඳක් කිහින්න. එහෙනම් මේක එක දිගට කළ යුත්තක්. යම්කිසි ප්‍රතිඵලයක් එනකම්. ඉක්මනින් ප්‍රතිඵල ඕනනම් ඉතින් දිගින් දිගට කරන්න වෙන වැඩ නෙමෙයි කරන්න කියන්නේ. මේ ධර්මයේ නුවණින් මෙනෙහි කරමින් ඉන්න කියලා. දැන් බලන්න පැය 24න් පැය කීයක් ඔබ මේ ධර්මයට පරිබාහිර දේවල් මෙනෙහි කරමින් ඉන්නවා. වැඩකට නැති දේවල්. ධර්මයේ අවබෝධය තිබුණා. කොච්චර චතුරාර්ය සත්‍ය අවබෝධ වෙලා තිබුණා. ඔබ කොච්චර ලෝක දේවල් ගැන හිතී ඉන්නවද? ලෝක දේවල් මොනවායි? ගෙවල් දොරවල්, යාන වාහන, වතු පිටි, ඉඩකඩම්, මිල මුදල්, අරක බාන, රැකී ආරක්ෂා, තානාන්තර උවත් හිතනවා. කොච්චර නැහැ කිව්වා. දැන් අර විශාඛා සිටු දේවිය අවුරුදු 6 දී සෝවාන් වුණේ. අවුරුදු 16 දී විවාහ වෙලා දරුවෝ 14 දෙනෙක් හදාගත්තා. දරු මල්ලන් ඔක්කොම මුණුපුරු මිනිපිරියොත් එක්ක 80 ගාණක් වුණා. දැන් ඇය ධර්මයේ නෙමෙයි මෙනෙහි කර ඉඳලා තියෙන්නේ. අර දරු මල්ලෝ ගැන. ඒ බව දැක්වෙන කතා පුවතක් මම ඔබත් අහලා තියෙන්නේ. අර මිනිපිරියක් මියගිය වෙලාවේ හඬපු හැඬීම ගැන. ඉතින් ඒක නිසා ඇයට එච්චර දුකක් හටගත්තේ මිනිපිරියගේ මරණය නිසා කුමක් නිසාද? ඒතරම් ඇය ලෝකය උපාදාන කරගෙන ඉඳලා තියෙනවා ඇය නෙවෙයි ඒකේ සිත ඒ කුමක් නිසාද අර අවබෝධ කරපු ධර්මය භාවිත කරපු නැති නිසා එනිසා සෝවාන් ඵලයෙන් උඩට යන්න විසාකාසුදු දෙවියට හැකි වුණේ නැහැ ඒ වගේ කෙනෙක් කොච්චර ධර්මාභෝධය තිබුණත් දැන් ඔබ මේ බණහන වෙලාවේදී යම් කිසි ආකාරයකින් ඔබ ඒ උතුම් වූ ඵලයට ළඟා වෙලා නම් මේ වෙලාවේ ඵලචිත්ත ආවර්ජනයකින් ඵල සමාපත්තියකින් ඒ කියන්නේ ඒ බඳු කෙනෙක් ඒ ඵලයෙන් ඉඳන් තමයි බණහන ඒ නිසා තමයි සමාධියක් පිහිටා සමාධිය පිහිටියාම තමයි ඔබට පැය ගාණක් හරි එක දිගට ධර්මයේ අහගෙන ඉන්න පුළුවන් කිසිම අවහිරයක් නැතුව කිසිම දුකක් වේදනාවක් අසහනයක් නැතුව යම් කිසි ආකාරයකින් ඇත්තටම ගත්තොත් ඒක ධානය ස්වභාවයක්. ඉතින් එහෙනම් අන්න අර ඵලචිත්ත සමාපත්තියක තමයි ඉන්නේ දැන්. ඵල සමාපත්තිය ඔය ඉන්නේ. ඉඳගෙන තමයි වනහන්නේ. එහෙන් පිරිසුත් මෙතන ඕන තරම් ඇති. එහෙනම් අන්න ඒ ඇයට බොහොම පහසුවෙන් මේ ධර්මයේ ඇහෙනවා.
අහන ටික ධාරණය වෙනවා. එහෙනම් දැන් ඔබ දකින්න ඕන මේ අහපු ධර්මය භාවිත කිරීම තුළ තමයි ප්‍රතිඵල ලැබෙන්නේ. එහෙනම් කොච්චර කාලයක් තමන් මේ දවසෙන් වෙන් කළාද යථාවාදී නුවණ අවදි කරගන්න. යථාර්ථය මෙනෙහි කරන්න. ප්‍රඥාවෙන් මේ ධර්මයේ නුවණින් මෙනෙහි කරන්න කොච්චර කාලයක් ඔබ වෙන් කරලා තිනවද දවසේ? හිතලා බලන්න. උදේ නැගිට වෙලාවෙ ඉඳලා තමන් මොනවද කරන්නේ? රැකී ආරක්ෂාව, එදිනෙදා ජීවිතයේ තියෙන ජීවිකාව, ওই ටික ඔක්කොම කරලා ධර්මවලංගේ යුතුයකම් වගේ එක ඔක්කොම කරලා අවසාන නිදා ගන්න. ඒ කාලය තුල ඔබ වෙන් කරාද පැයක් දෙකක් හරි නිවි හැනහිල්ල විවේකයෙන් ඉඳගෙන මේ ධර්මෙ මෙනෙහි කරා. විවේක නිස්සිත, විරාග නිස්සිත, බෝධ නිස්සිත වස්සක පරිණාමය. ගිහියන් හැටියට ඔබට ගිහි ජීවිතේ වැඩ කටයුතු කරමින් තමයි ධර්මෙ මෙනෙහි කරන්න වෙන්නේ. ඒකේ තේරුම සියලු වැඩ මේ කියන්නේ ඒකේ තේරුම අන්තවාදී වෙන්න එපා. ඒකේ තේරුම ඔබ කිසිම ආකාරයකින් මේ ධර්මීය උදෙසා කාලයක් වෙන් කරලා ධර්මෙ මෙනෙහි කරන කාලයක් වෙන් කරන්න අවශ්‍ය නැහැ කියන එක නෙවෙයි. යමක් තේරුම් කරාම මේකේ අන්තියකට බහ ගන්නා පුරුද්දක් ගොඩ දෙන්නට තියෙනවා. දැන් අපි කිව්වොත් එහෙම මේ ධර්මයේ ඔබ එදිනෙදා වැඩ කටයුතු මැද්දේම ඔබගේ ගෘහ ජීවිතයේ ඔබගේ රාජකාරී වැඩ කටයුතු මැද්දේ වගකීම් යුතුයකම් මැද්දේම මේ ධර්මයේ මෙනෙහි කරමින් කල් ගෙවන්න කියලා. එතකොට කරන වැඩේ තමයි තප්පරයක්වත් ඒ වෙනුවෙන් වෙනම විශේෂ කාලයක් වෙන් කරන්නේ නැතුව අර ලෝකින වැඩවලටම කාලෙ වෙන් කරලා ඒකසේ ධර්මෙ මෙනෙහි කිරීම. එහෙමයි කරන්නේ. ඇයි ඔබට හිතෙන්නේ නැත්තේ ලෝකේ වැඩ අසරණ? එහෙනම් පැයක් දෙකක් හරි දවසෙන් යම්කිසි නිශ්චිත කාලයක් වෙන් කරලා නිදහසේ මේ ගැන මං හිතන්න ඕන කියලා. ඒක ධර්මාබෝධය වැඩෙන්නේ, චින්තාමය ප්‍රඥා වැඩෙන්නේ නිදහසේ ඔබ හිතත්. දහසක් වැඩ කටයුතු කරමින් දැන් මිදුලතු ගාමින් හිතන්න පුළුවන්. එහෙම කෙනෙක්ටත් හිතන්න පුළුවන් යම්කිසි ප්‍රඥාව වැඩිලා තියෙන කෙනෙක්ට මිදුලතු ගන්නත් පුළුවන් විදර්ශනා සමාධියක ඉඳගෙන. හැබැයි ඒකේ තේරුම හැමෝටම මේ වැඩේ කරන්න පුළුවන් කියන එකද? සහ හැම වෙලේම මේ වැඩේ කළ යුතුයි කියන එකද? නෑ. එකක් අල්ලගත්තාම ඒක මැත්තේම ඔක්කොම තීරණය කරන්න යන්න එපා. කෙනෙක්ට පුළුවන්කම ලැබෙන්නේ මේ ධර්මයේ තව ගැඹුරට කිඳා බහින්න නිදහස් චින්තනය තුල. ඒ කියන්නේ නිදහසේ හිතන්න. දැන් ඔබ අහලා ඇති ලෝකෙ හිටපු දාර්ශනිකයෝ ගැන. දැන් බුදුරජාණන් වහන්සේගේ දහම උන්ට මුණ ගැහුණා නම් උනුත් සංසාර දුකින් නිදහස් වෙනවා. උන් කල්පනා කරා මොකද්ද මේ ලෝකේ හටගන්න හේතු මොනවද? එහෙම නමුත් ඔවුන්ගේ ප්‍රඥාවට ඒක ගෝචර වුණේ නැහැ. සොක්‍රටිස්, ප්ලේටෝ, ඇරිස්ටෝටල් උන් කල්පනා කරා කොහොමද මේ ලෝකේ සකස් වෙලා තියෙන්නේ? කොහොමද මේ මිනිස්සු ඉපදිලා තියෙන්නේ? මොකද්ද මේ ජීවිතේ පරමාර්ථය ආදී වශයෙන් ඔවුන් මෙනෙහි කළා. ඔවුන්ගේ ඥානයට අනුකූල විදිහේ නිගමනයක් සහිත යම්කිසි දෘෂ්ටිවාදයක් හදාගත්තේ ඒවට දර්ශන කියන. දැන් මට කියන්න අවශ්‍ය මේකයි. ඔවුන් දාර්ශනිකයෝ වුණේ ඇයි? ඔවුන් මම මේ කියන එක අන්තයකට බහලා ගන්නත් එපා. මොකද්ද? ඔවුන් කිසි කෙනෙක් රස්සා කරපු අය නෙමෙයි. සමහර විට කසාද බැඳලා හිටියත් සොක්‍රටිස් වගේ දාර්ශනිකයෝ ඒ ගෘහ ජීවිතේම අල්ලගෙන හිටියෙත් නැහැ. ඒ ධර්මයක් තිබිලත් නෙමෙයි. ඔවුන් ඒ කටයුතු වලින් යම් තාක් විදිච්ච පිරිසක්. නිදහසේ හිතපු පිරිසක්. අද වුණත් ලෝකේ නිදහසේ හිතන පිරිසටයි තමන් ගැන හරි හිතන්න වෙලාවක් තියෙන්නේ. ධර්මයේ කොහොම වුණා? ධර්මයේ පිළිබඳව මෙනෙහි කරන්න ඔබට නිදහසේ හිතන්න කාලයක් නැත්තම් ඔබගේ චින්තාමය ප්‍රඥාව වැඩෙන්නේ නැහැ. වැඩෙනවා හැබැයි ඒක ඉතාම සුළු වෙයි. එහෙනම් හොඳින් චින්තාමය ප්‍රඥාව වැඩෙන නම් ඔබ දවසට අපේ ජීවිතේ අපේ දවසේ වැඩි කාලයක් වෙන් කරගන්න සමත් වෙන්න ඕන මේ අනුසය නැසීමේ ක්‍රියාවලියට. ඒ කියන්නේ අපි දිගින් දිගට මේ ආස්වාදයේ ආදීනව නුවණින් මෙනෙහි කරමින් ඉන්නට ඕන. දැන් ගොඩ දෙනෙක් කරන වැරද්ද තමයි මම ඉස්සෙල්ලා සිහිපත් කරේ. ඒ කියන්නේ ඒ මොහොතේදී ඒ අය පැහැදිලිවම කියනවා ඒ මොහොතේදී දිනදා වැඩ කරද්දී විපාක කරමුණු මුණ ගැහෙනකොට විදර්ශනා කරන බව හැබෑව. හැබැයි තර විශේෂ කාලයක් යොදවාගෙන ඒ ධර්මයේ නුවණින් මෙනෙහි කරන අවකාශයක් උදා වෙන්නේ නැහැ කිය. අන්න එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් අපි තුවාලෙට
බෙහෙත් දාන්නත් ඕන තුවාලේ කහන්න නැතුව ඉන්නත් ඕන. එතකොට තමයි තුවාලේ ඉක්මනින් සුව වෙන්නේ. අපි එකෙන් එකයි කරන්නේ. තුවාලෙට බෙහෙත් දානවා ඒ වගේම කහනවා. බෙහෙත් දානවා කහනවා. ඒ තුවාලේ හොඳ වෙන්න කාලයක් යනවා. ඒ වගේම තව කෙනෙක් ඉන්නවා තුවාලෙට බෙහෙත් දාන්නේ කහන්නෙත් නැහැ. එයාගේ තුවාලේ හොඳ වෙන්න කාලයක් යනවා. එහෙනම් ඉක්මනින් හොඳ වෙන්නේ බෙහෙතුත් දාන්න ඕන කහන්නෙත් නැතුව ඉන්න ඕන. ඒ පිළිවෙත් දෙකම අනුගමනය කරන්න ඕන. ඒ කියන්නේ අපට විවේකයක් උදා කරගෙන විවේකයේ තුලදී ඒ සමත විදර්ශනාදී කර්මස්ථාන නුවණින් මෙනෙහි කරමින් ඒ අසන ලද ධර්මයේ නුවණින් භාවිත කරමින් ඒ දහම් මානසිකාරින් යුක්තව කල් ගෙවන්නත් ඕන. ඒ කියන්නේ නිදහසේ මේ ධර්මයේ නුවණින් මෙනෙහි කරන්නත් ඕන. ඒ වගේම ඒ අවස්ථාවල තමන්ට විපාක කර්මුණක් මොන ගැහෙන අවස්ථාවේදී ඒ මොහොතේදී විදර්ශනාත්මකව ඒ විපාක කර්මුණු දකින්න ඕන. මේ විදිහට කටයුතු කරනකොට මොකද වෙන්නේ? දෙපැත්තෙන්ම කෙලෙස් ඡය වෙලා යන අනුසය ප්‍රහාණය වෙනවා. ඉතින් එහෙමනම් අන්න ඒ විදිහට කටයුතු කරනවද ඔබ කියලා බලන්න ඕන. ඔබ මෙතනින් බොහෝ විට එක පෙරයි අනුගමනය කරන්නේ. ඒ තමයි නවං නත්ති සම්භවං කියන්නේ. ඒ කියන්නේ ඒ මොහොතේදී විපාක කර්මුණු මුණ ගැහෙනකොට ඔබ ඒ මොහොත විදර්ශනා කර. එච්චරයි. ඊට පස්සේ මොකද වෙන්නේ? විපාක කර්මුණක් මුණ ගැහෙන්නේ නැතිකොට ඔබ වෙනත් දේවල් මොන මෙනෙහි කර කර ඉන්නවා විඥාවෙන්. ඒක තමයි කරන්නේ. එහෙමනම් සමා වෙන්න බාධා ගොඩයි. එහෙනම් විපාක කර්මුණක් මුණ ගැහෙන්නේ නැති අවස්ථාවල මොකද වෙන්නේ? අපි කරන්නේ අන්න අවිජ්ජාවට ඉඩ හැරලා මොනවා හෝ ලෝක වැඩ පිළිවෙලක නිරත වෙන එක. බොහෝ විට බොහෝ දෙනෙක් කරන්නේ ඒ මොහොතේදී එක්කෝ විවේකයක් ලැබුණාම කරන්නේ කායික හරි කතා කර ඉන්නේ. එහෙම නැත්නම් මොනවා හරි විනෝදාස්වාදන මාධ්‍යයකටත් යොමු වෙනවා. කොච්චර ධර්මාබෝධය තිබුණත් ඒ පැත්තටත් හිත නැඹුරු වෙන්නේ. මෙන්න මේ වගේ නිස්සාර විදියට අර වටිනා කාලය ගත කරලා අර ධර්මාබෝධය තියෙන නිසාම යම්කිසි ආකාරයකින් ඒ උතුම් වූ ඵලයකට ළඟා වෙලා නම් ඵලචිත්තාවර්ජන සිද්ධ වෙන නිසා මොකද වෙන්නේ? විපාක කර්මුණක් වෙනකොට විදර්ශනා ඥානිය අවදි වෙලා එනවා. විපාක කර්මුණු මුණ ගැහෙන්නේ නැති වෙලාවට අවිජ්ජාවෙන් අරමුණු සොයාගෙන යනවා සිත මානසින් මානංච පටිච්ච ධම්මේ චුප්පච්චති මනෝ විඥානං යන ආදී වශයෙන් Taman දන්නෙත් නැහැ ඒක. ඒ නිසා මොකෝ වෙන්නේ? අර අවිජ්ජාවේ අනුසය තවත් ආයි වැඩෙනවා. අපි ඒකට කියනවා හොද මඩේ දානවා වගේ වැඩක් අපි කරගන්නවා. මොකද අපි ඒ මොහොතේදී විපාක කර්මුණු විදර්ශනා කළාට නැවත අපට අර විවේකයක් ලැබෙන වෙලාව අපි කරන්නේ ලෝක වැඩ පිළිවෙල ගැන ගවේෂණය කිරීමක් නම් අවිජ්ජාවෙන් සංකොඩනගෙන්න ඉඩ හැරලා බලාගෙන ඉන්න එක. එහෙනම් අපි දන්නේම නැතුව අර අපි ආයාසින් මැඩලන විඤ්ඤාණ නැවත වැඩිනවා. මොකද පටිපස්සද්ද නිස්සරණ වශයෙන් ඒ අනුසය ප්‍රහාණය වෙන කම්ම අනුසය නසන්න බෑ. අනුසය කියන්නේ ඊටාම සුළු මනෝ වැඩෙන්නා වූ විඤ්ඤාණ කොටසක්. අර විඤ්ඤාණේ යටින්ම නැත්තම් විඤ්ඤාණේ තද වශයෙන් බැහැගත්තා වූ මුල. ඥානේ මුල අනුසය කියන්නේ. ඒ කොටස නැසින් නැහැ ලේසියෙන්. සමහරවිට ඔබ දැකලා ඉති ගහ මැරුණට මුල මැරෙන්නේ නැහැ ලේසියෙන්. මුල තියෙනවා තව කාලයක්. නමුත් ගහ මැරිලා උඩ මුල තියෙනවා තවමත් ජීවමානව. මුලේ තියෙනවා පණ. ඒ නිසා ගහේ කඳ කොටස මැරිලා ගියාට සමහරට අර මුලෙන් තවත් රිකිලි ඇවිල්ලා තවත් ගහක් දෙකක් හදන්නත් පුළුවන්කම තියෙන්නත් පුළුවන්. එහෙම ගස් ඔබ දැකලා ඇති. ඉතින් ඒ නිසා අර මුලේ තියෙන ජවය නසා ගන්න එක තමයි ලේසි වැඩක් වෙන්නේ නැහැ. ඒක මුලේ තියෙන ජවය නසන එක තමයි මෙන්න මේ අනුසය දුරු කිරීම කියලා කියන්නේ. මුල ක්‍රියාත්මක වෙනවා. එහෙම නැත්නම් අනුසය ක්‍රියාත්මක වෙනවා හැම මොහොතකම මනෝ සංචේතනාවෙන්. ඒ නිසාම මනෝ සංචේතනාවක් හොඳටම ඇති අනුසයට ආහාර පිණිස. ඒ නිසා අපි ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන හයෙන් ඇස කන නාසය දිව ශරීරය කියන පහ තමයි ගොඩක් වෙලාට සංවර කරගෙන ජීවත් වෙන්නේ. මනස සංවර නැහැ.
ඒ නිසා මොකෝ වෙන්නේ මනෝ සංචේතනාවෙන් නැවත නැවත අනුසය බලවත් වෙනවා. එහෙමනම් පින්වතුනි ඔය ව්‍යසනයෙන් ගැලවෙන්න නම් එදිනෙදා අනුභූතික විපාක ලෝකයක් එක්ක ගනුදෙනු කරනකොට අපි ඒ මොහොත විදර්ශනා කරගෙන ජීවත් වුණා. ඊම් පරිබාහිර අවස්ථාවලදී ඒ සිද්ධ කරගන්නා ප්‍රමාදයේ නිසාම ආය අනුසය වැඩිලා අපි බලාපොරොත්තු වෙනා මට්ටමින් ඉක්මනින් නිවන් මඟ ගමන් කරන්නෙත් නැහැ, නිවන් මඟ වැඩෙන්නෙත් නැහැ, රාග දේශ මොහ අනුසය නැසෙන්නෙත් නැහැ. ඒ නිසා යම් අසහනයකටපත් වෙනවා. එහෙනම් අපට සිද්ධ වෙනවා මේ ඇහැ කන නාසය දිව ශරීරය වගේම මනසත් සංවර කරගෙන ජීවත් වෙන්න. මනස සංවර කරගෙන ජීවත් වෙන්න නම් අන්න නිරන්තරයෙන්ම අසන ලද ධර්මයේ නුවණින් මෙනෙහි කරන්න ඕන. යෝනිසෝ මනසිකාරං කිව්වේ ඒකට. යෝනිසෝ මනසිකාර. දැන් විපාක කර්මුණක් වෙන වෙලාවේදී විතරයි නම් ඔබ ධර්මයේ මෙනෙහි කරන්නේ. විපාක කර්මුණින් නිදහස් වෙන්න විතරක් නම් ඔබ විදර්ශනා ඥානෙ අවදි කරගන්න. අන්න එතනම තියෙන ප්‍රශ්නේ. එහෙනම් තරින්ද මහත්තයා අහපු ප්‍රශ්නෙට උත්තරය තමයි ඔන්න ඔය කියන අවස්ථා දෙකම ඔබ භාවිත කරන්න ඕන බහුලව. ඒ කියන්නේ විපාක කර්මුණක් මුණ ගැහෙද්දි අනිච්ච දුක්ඛ අනාත්ත අසුභ වශයෙන් ඒ විදර්ශනා කරලා ඒ විපාක කර්මුණ සංඛාරයක් දක්වා වැඩෙනට ඉඩක් නොදී විපාක කර්මුණ ප්‍රත්‍ය කරගෙන සංඛාර සකස් වන්නට නොදී සංඛාර නිරෝධය පිණිස පෑයම් කරන්න ඕන. ඒ වගේම තමයි තමන්ට විවේක මොහොතක් උදා වෙච්ච හැම අවස්ථාවකදීම මේ අයාලේ දුවන සිත මනස ඔස්සේ විවිධාකාර ධර්මයන් සිහි කරමින් අතීත අනාගත කාලයන්හි මේ විසිර යන සිත කොයි විදිහෙන් හරි দমনය කරලා ධම්ම මානසිකාරයකම රඳවාගෙන ගැට ගහගෙන ඉන්න ඕන. එහෙනම් ඔබ කරන්න ඕන මොකක්ද? විවේකයක් ලද අවස්ථාවේදී ආස්වාදේ කාමී ආදීන වනිච්ච වශයෙන් දුක්ඛ වශයෙන් අනත්ත් වශයෙන් තමන්ට අනුකූලවත් අනුන්ට අනුකූලවත් දකින්න ඕන. ඒ වගේම විපාක කර්මුණක් එද්දි ඒ විපාක කර්මුණ නිසා අபிසංකාර සෙමින් නැවත කර්ම ශක්තිය ජනනය වෙමින් ඒ කර්ම භවයේ සකස් වෙලා දුක්ඛ ස්කන්ධය සකස් වන ආකාරයේ පටිච්ච සමුප්පන්නව නුවණින් දකිමින් එහි සමුදය නිරෝධය දකිමින් නිරෝධයේ හිත පිහිටවන්න ඕන. එතකොට මොකද වෙන්නේ? එහෙනම් අන්නර කීනම් පුරාණං නවං නත්ති සම්භවං කියන අවස්ථා දෙකම සකස් වෙනවා. ඒ අවස්ථා දෙකේදීම කෙලෙස් නිවිලා යනවා. දැන් මොකද වෙන්නේ? කීනම් පුරාණං නවං නත්ති සම්භවං විරත්ත චිත්ත ආයතිකේ භවස්මි. ඒ නිසා මොකද වෙන්නේ? සිතට නැවත භවයක් සකස් කරගන්න අවශ්‍ය කරන ඒ අනුසය බලය නැති වෙලා යනවා. මොකද රාග දේශ මොහ අනුසයන් යම් මට්ටමකට පැවතුනොත් තමයි ඊට අනුකූලව කර්ම භවයක් හදාගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් සිතට හැකියාවක් ලැබෙන්නේ නැහැ භවයක් සකසා ගන්නවායි. විරත්ත චිත්තා එවිටේ සිත රතියෙන් එහෙම නැත්නම් ලෝකේ ඇසුරු කිරීමෙන් වෙන් වෙලා ඉන්නේ. ඒ වගේම තමයි සිත නැවත භවයක් සකස් කරන එහෙම නැත්නම් මේ භවය ලෝකයේ ආයතන සකස් කරන ක්‍රියාවලින් වෙන් වෙලා ඉන්නේ. විරත්ත චිත්ත ආයතිකේ භවස්මින් තේ කීන බීජා විරුල්ලිච්ඡන්දා අන්නේ ශ්‍රාවකයෝ බුද්ධ ශ්‍රාවකයෝ අන්නේ ආර්ය උත්තමයෝ මොකද කරන්නේ? තේ කීන බීජා විරුල්ලිච්ඡන්දා මේ කර්ම බීජ සියල්ලම ක්ෂය කරනවා. කර්ම බීජ අවසන් කරනවා. අවිරුල්ලිච්ඡන්දා විරුල්ල කියන්නේ වැඩෙනවා. අවිරුල්ල කියන්නේ නොවැඩෙනවා. වැඩෙන්නේ නැහැ. ඡන්දා චන්දරාගේ මොනවද? ඇහැ කන නාසය දිව ශරීරය මනස පිනවීම කියන මේ ආස්වාද වේදනාවත් එහෙම නැත්නම් සැප වේදනාවත් ආස්වාදයත් ඒ වගේම ඒ ආස්වාදය උදා කරන්නට ප්‍රත්‍යවන ඒ ප්‍රත්‍ය ප්‍රපංච ධර්ම ගැනත් තියෙන ඡන්ද රාගය දුර වෙලා යනවා. තේකීන බීජ අවිරොල්හි ඡන්දා කර්ම බීජ ෂේ වෙනවා ඡන්ද රාගය දුර වෙනවා. දැන් මොකද වෙන්නේ? නිබ්බාන්ති ධීරා යථායම් පදීපෝ නිබ්බාන්ති නිවිල යනවා ධීරය පඬිතයා යථායම් පදීපෝ පහනක් නිවෙන්නාසේ. එහෙනම් ඒ ආකාරයෙන් කටයුතු කළාම කීන පුරාණං නවං නත්ති සම්භවං විරත්ත චිත්ත ආයතිකේ භවස්මින් තේ කීන බීජ අවිරොල්ලිච්ඡන්දා නිබ්බාන්ති ධීරා යථායම් පදීපෝ කියන ඒ අර්ථය පසක් කරගන්න පුළුවන් වෙනවා යම් දවසක. එහෙනම් ඔන්න ඔය ආකාරයෙන් තමයි වැඩින්න ඕන. එහෙමනම් තමන් අනුවත් මෙනෙහි කරන්න අනුන් අනුවත් මෙනෙහි කරන්න. තමනුත් මේ ආස්වාදය නිසා විඳින දුක් ගැහැට පීඩාව පෙළීම නුවණින් දකින්න.
මේ ලෝක වැඩපිළිවෙලක නිරත වෙලා සංඛාර දුක්ඛයෙන් පෙළෙන්නේ, දුක්ඛ දුක්ඛයෙන් පෙළෙන්නේ, විපරිණාම දුක්ඛයෙන් පෙළෙන්නේ, ආස්වාදයේ කාමයේ සැපයි කියලා ලෝක වැඩපිළිවෙල ලං කරගත්ත නිසා, අවිජ්ජාවෙන් ඒ වැඩපිළිවෙල උපාදාන වෙච්ච නිසා, එහෙමනම් ඒ තෘෂ්ණාවෙන් ඒ ආස්වාදයේ සොයමින් මේ හිස් අසාර ලෝකෙ සැරිසරන්නේ තමා තුළ අවිජ්ජාව පවතින නිසා, කාමයේ ආස්වාදයේ සැපයි කියන්නේ මුලාසහගත මානසිකත්වය තවමත් යම් මට්ටමකට පවතින නිසා, ඒ කාමයේ ආස්වාදයේ සැපයි කියන දෘෂ්ටිය පමණයි සෝවාන් ඵලයේදී දුරු වෙන්නේ. සංඥාවයි චිත්තය හැම ඉතුරුයි. එහෙනම් මේ ආස්වාදයේ සැපක් කියන දෘෂ්ටිය සෝවාන් ඵලයේදී දුරු වුණාට සංඥාවයි චිත්තය ඉතුරු නිසායි එතනින් එහාට තවදුරටත් කෙලෙස් වැඩෙන්නේ. එහෙනම් අනාගාමි ඵලයේදී මොකද වෙන්නේ? මෙන්න මේ සංඥාවක් දුරු වෙනවා. විපල්ලාස තුනක් වෙනවා. විපරීත තුනක්. දෘෂ්ටි විපරීත, සංඥා විපරීත, චිත්ත විපරීත කියලා. දෘෂ්ටි විපරීතය විතරයි සෝවාන් ඵලයේදී දුරු වෙන්නේ. සංඥා විපරීතය, චිත්ත විපරීතයත් ඉතුරු වෙනවා. සංඥා විපරීතය දුරු වෙන්නේ අනාගාමි ඵලයේදී. චිත්ත විපරීතය දුරු වෙන්නේ අරිහත් ඵලයේදී. එහෙනම් කෙනෙක් උතුම් වූ ධර්මාභෝධය ලබා උතුම් වූ නිවන් මාර්ගට පැමිණියත් ඒ ශ්‍රාවකයාට හැකි වෙන්නේ ඒ දෘෂ්ටි විපරීතය දුරු කරගත්ත මට්ටමකට කෙලෙස් නිවා ගන්න. එහෙනම් එතෙන් පටන් ඔහුට සිද්ධ වෙනවා හැඟීමත් එක්ක සටන් කරන්න. සංඥාවත් එක්ක සටන් කරන්න. එහෙනම් මොකද කරන්න ඕන? සංඥාවට සකස් වෙන්න ඉඩක් නොදී එතනින් එහාට පවත්වාගෙන යන්න පුළුවන් වෙන්න ඕන. සංඥාවට ඉඩක් නොදී කොහොමද නිවන් මාර්ග වඩන්නේ? දැන් බලන්න ඕනේ යමෙක් සෝවාන් ඵලයටපත් වුණොත් එතනින් එහාට ඔහුට නිරුද්ධ කරන්න තියෙන කුමක්ද? කාමරාග පටික. එhmenan කාමරාගය තමයි උතුණින් මුල් වෙන්නේ. පටිකය කියන්නේ එහි සංප්‍රයුක්ත ධර්මය. ඒ කියන්නේ ලෝකයා ජීවත් වෙන්නේ කාමරාගය නිසා කාමරාගය නිසා මිසක්. එහෙම නැත්නම් කාමරාගයෙන් ලෝකයේ උපාදාන වෙලා පවතිනවා මිසක් පටිකයෙන් නෙවෙයි. පටිකය කියන්නේ ඇලෙන්න ගිහිල්ලා උදා කරගත්ත සංප්‍රයුක්ත ධර්මය. පටිකය ඇලිච්ච නිසායි ගැටුනේ. ඇලිච්ච තරම වැඩි නම් ගැටෙනවත් වැඩි. එහෙනම් ඇලීම ඇති තැන ගැටීම තියෙනවා. එහෙනම් ගැටීම තියෙන තැන ඇලීම තියෙනව නෙවෙයි. ඇලීම නිසායි ගැටීම හටගන්නේ. එහෙනම් ඇලීම දුරු වෙනකොට ගැටීමත් දුරු වෙනවා. එහෙනම් ඉස්සෙල්ලම අපි නැති කරගන්න ඕනේ ඇලීම. ඒතොර ගැටීම નિરાයාසයෙන් දුර වෙලා යනවා. එහෙමනම් කාමරාගයේ සිඳ ගන්න තියෙන්නේ. දැන් මං කිව්වා එහෙමනම් සෝවාන් ඵලයේදී දුරුනේ දෘෂ්ටිය මිසක් සංඥාව නෙවෙයි. ආස්වාදයේ සැපයි කියන දෘෂ්ටිය දුරු වෙලා ගියා. සෝවාන් පුද්ගලයාට. හැබැයි සංඥාව එහෙමම ඉතුරුයි. දැන් මොකද්ද කරන්න ඕනේ? සංඥාවත් නසන්න ඕනේ. ආස්වාදයේ සැපයි කියන සංඥාව. එහෙනම් ආස්වාදයේ සැප වශයෙන් දකින්න සුභ වශයෙන් දකින්න සංඥාව නසා ගන්න නම් මොකද කරන්න ඕන? අසුභ සංඥාව වඩන්න ඕන බහුලව. අන සමත ක්‍රමයට අනුව විදර්ශනා ක්‍රමයටත් පුළුවන්. ඒ ක්‍රම දෙකටම අසුභ සංඥාව බහුලව වඩන්න පුළුවන්. තච පංචක විදර්ශනා කරන්න පුළුවන්. ඒත් අසුභ සංඥාව වැඩෙන්නේ. කොයි විදිහෙන් හරි අසුභ සංඥාවයි වැඩෙන්න ඕන. මොකද හැඟීමත් එක්ක සටනක් තියෙන්නේ. එහෙනම් සුභයි කියන හැඟීමත් එක්ක සටනක් තියෙන්නේ. සංඥාව කියන්නේ හැඟීමට. ආස්වාදයේ සැපයි කියන දෘෂ්ටිය දැක්ම පහ වෙලා ගියාට ආස්වාදයේ සැපයි කියන හැඟීම තාම පහ වෙලා නැහැ. එහෙනම් අන්නේ හැඟීම පහ වෙන්නේ කවද්ද? අනාගාමී ඵලයේදී. එහෙනම් ඒ සෝවාන් පුද්ගලයාට සිද්ධ වෙනවා ඒ කාමරාගය නැగిලෙන්න හේතු වෙන සුභ සංඥා නැසත් තමයි. මොකද කාමරාගයෙන් හටගන්නේ සුභ සංඥාවෙන්. යම්කිසි අපි හිතමු ස්ත්‍රී රූපයක් හෝ ඒවා පුරුෂ රූපයක් හෝ ඒවා යම් මොහොතක විපාකයක් වශයෙන් මුණ ගැහෙන මොහොතක් එද්දී මොකද වෙන්නේ? ඉස්සෙල්ලම නැగిලා ඉන්නේ රූපය පිළිබඳ සුභ සංඥාව. අවිද්‍යාවෙන් ඒ සුභ සංඥාව නම් වෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? සුභ සංඥාවෙන් කාමරාගය උපදින. ඊට පස්සේ එතනින් එහාට පටිසමුප්පන්න ඉතුරු ධර්මතා ටික සකස් වෙනවා. එහෙමනම් අපිට තියෙන්නේ මේ කාමරාගය උදා වෙන එක නතර කරගන්න නම් කාමරාග විපත්තියෙන් ව්‍යසනෙන් ගැලවෙන්න නම් එහෙනම් අපිට තියෙන්නේ මේ කාමරාග විඥානේ නැගෙන්නේ මෙන්න මේ සුභ සංඥාව නිසා කියලා දැකලා සුභ සංඥාවට එරෙහිව අසුභ සංඥාව වඩන්න බහුලු. ආශේවිතය භාවිතය බහුලීකතය. ඒ වගේම අනිච්ච සංඥාව. අනිච්ච සංඥාව කියන්නේ මේ සියලු ධර්මතා හේතුඵල වශයෙන් උදාවන දුක මුදා කරලා දීලා වෙනසිලා යන දුක්ඛ ස්කන්ධය උරුම කරලා දෙන ධර්මතා. එහෙනම් අප්‍රමාදීව කළ යුත්තේ මේ සියලු ධර්මතා උදා කිරීම නෙවෙයි නිරුද්ධ කිරීමයි. හටගෙනට ඉඩක් සලසා ධර්මතා
වනසා දැමීමයි. එහෙම නැත්නම් ඒ සංඛාර උදා වෙන්න තියෙන ඉඩකඩ සහ මුලින්ම අහුරා දමා ඒ සංඛාර නිරුද්ධ වෙන තැනට සකස් නොවන තැනට කටයුතු යෙදීමයි කියලා නුවණින් දකිනකොට අනිච්ච සංඥා. අනිච්ච සංඥාව කියන්නේ මේ උදේවය. මෙන්න මේ හේතු ඇති කල්ලි මෙසේ උදා වෙනවා, මේ හේතු අවසන් වූ කල්ලි මෙසේ වය වෙනවා, අවසන් වෙනවා. උදා වෙනවයි අවසන් වෙනවා. සසර උදා වෙනවා, සසර අවසන් වෙනවා. එහෙනම් මෙන්න මේ සංඥාව බහුල වැඩුණොත් අනේකට කියන අනිච්ච සංඥාව කියලා. නැතු ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව නෙවෙයි. ඒ අනිත්‍ය සංඥාව. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්නපු සංඥාවක් නෙවෙයි. ඒක වසවාති මාර්ය හරි කවුරු හරි අදුප එකක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ අනිච්ච සංඥාව. අනිච්ච සංඥාව කියන්නේ අන්නර හේතුඵල වන හේතුඵල ධර්මයේ. ඉතිමස්මින් සති දං හෝති මසුපාදා දං උප්පජ්ජති. කේනට්ඨේ නනිච්ච උප්පාද වයට්ඨේ නනිච්ච. උප්පාද වීම සංකාර හට ගැනීම වයකල යුතු අර්ථයෙන් අනිච්ච කියන්නේ. එහෙමනම් මෙන්න මේ හේතු ඇති කල්ලි මෙසේ උදා වෙනවා. මේ හේතු නොමැති කල්ලි මෙසේ නිරුද්ධ වෙනවා කියන න්‍යාය ධර්මයට අනුකූලව සංකාර උපදින්නේ අවිජ්ජාවෙන් බව දැකලා සංකාර නිසා උරුමුණ දුක්ඛස්කන්ධය නුවණින් දැකලා එහි පවතින අසාර භාවය නුවණින් දැකලා අන අප්‍රමාදී වැය කරන්න ඕන මොකද සංකාර නූපදින තත්ත්වයට නූපදින තත්ත්වයට නැත්නම් සංකාර සහ මුලින්ම අවසන් වෙන තැනට කටයුතු කරන්න. අන්න ඒකයි ධර්මාභෝධය. නැතු සංකාර ඉපදවීම නෙවෙයි ධර්මාභෝධය. සංකාර නූපදවීම. වය ධම්මා සංකාර අප්‍රමාදී සම්පාදේත. අප්‍රමාදීව කරන්න කිව්වන්නේ කටයුතු. මොකද සංඛාර වය කරලා දමන්න ඕන. ඒ කියන්නේ අවසන් කරන්න ඕන. වය කියන පදේ අර්ථ දෙකක් තියෙනවා. එකක් ලෞකික අර්ථය, අනිත් එක ලෝකෝත්තර අර්ථය. වය කියන්නේ අවසානියට. බුදු පියාණන් වහන්සේ පෙන්වන්නේ తాවකාලික අවසානයක් නෙවෙයි, ලෞකික අවසානයක් නෙවෙයි, ලෝකෝත්තර අවසානය. ඒ කියන්නේ සදාතනික අවසානය. తాවකාලික අවසානයක් නෙවෙයි. බුදු පියාණන් වහන්සේ පෙන්වන්නේ සදාකාලික අවසානය. දැන් මිනිහෙක් ඉපදෙනවා. ඒ මිනිහා මැරිලා යනවා. ඒ මැරෙන එකත් අවසානයක්. හැබැයි ඒ භවයට විතරයි අවසානයේ සීමාව වෙන්නේ. සංසාර ගමන අවසන් වුන්නේ නැහැ එතනින්. එහෙනම් යම්කිසි සත්වයේ සාංශාරික වශයෙන් ආත්මයක් පනවන්න බෑ. ඒ නාම රූපයන්ට නිශ්චිත සාරු අවිපරිණාමී ආත්මයක් පනවන්න බෑ. නමුත් හේතුඵල වශයෙන් උදාවන උපදින දුක්ඛ ස්කන්ධයක් පවතිනවා. සම්මුතිය සත්‍යයක් වශයෙන් පනවනවා. මෙන්න මේ හේතුඵල වශයෙන් උදාවන උපදින මේ ධර්ම මේ දුක්ඛ ස්කන්ධය එහෙම නැත්නම් මේ සත්‍ය යනුවෙන් ලෝකයා සම්මුතියෙන් පනවන ඒ දුක්ඛ ස්කන්ධය තුල ආත්මයක් නැතත් නිශ්චිත අවිපරිණාමී ආත්මයක් නැතත් හේතුඵල ක්‍රියාවලියක් හේතුඵල සම්බන්ධයක් පවතිනවා. එතකොට යම්කිසි කෙනෙක් අපි සම්මුතික වශයෙන් ඒ ගැන බැලුවොත් යම්කිසි මිනිසෙක් ඉපදුනා මැරුණා. මැරුණාමත් ඒ මිනිසයාගේ අවසානයක් අපිට පේනවා. හැබැයි ඒක සදාතනික අවසානයක් නෙවෙයි. ඊතාවකාලික සමුගැන්ම. ඒ සත්‍යය තුළ රැස් වෙච්ච කර්ම ශක්තිය නැවත භවයක් සකස් වෙලා නැවත සංසාර දුක් විඳිනවා. එහෙමනම් නමුත් ලෝකයා ඒකටත් අවසානයක් කියනවා. දැන් කෙනෙක් මැරිලා ගියාම ඔහුගේ කටයුතු අවසන්. අවසන් කටයුතු කරන්නේ ඉවරයි. එදාටත් අවසන්. ඔක්කොම. සෝහනට ගිහලා විසි කරලා දැම්මහම කුණු ගොඩක් එක්ක වලලා දාන්න ඕන එක්ක ගිනි තියලා දාන්න ඕන. ඔබ වත්තේ කුණු එකතු කරාම මොකද කරන්නේ? එක්කෝ වලලා දානවා එක්කෝ ගිනි තියලා දානවා. අවසන් කටයුත්ත කුණු ගොඩක් බවට පත් වෙලා අර ඒකට ලස්සන නමක් දාලා අවමංගල උත්සවයේ කියලා විසි කරලා දානවා කුණු වලට. එහෙම වෙන්නේ කාටද? මේ අතහාර්ථය අවබෝධ කරගන්න බැරි අඥාන අසත්පුරුෂ ලෝකයට. අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරන් සියලු සංසාරයෙන් එතරවන්නා වූ සියලු සංසාර දුකින් එතරවන්නා වූ බුද්ධ ශ්‍රාවකයන්ට නම් එහෙම වෙන්නේ නැහැ. උන්වහන්සේලාගේ භස්මාවශේෂයන්ට පවා දෙවියන් සහිත ලෝකයා নমස්කාර කරනවා වන්දනා කරනවා. ඉතින් ඒක ගැනත් හිතන්න ඕනේ. එහෙමනම් අන්න බුදු පියාණන් වහන්සේ පෙන්වන්නේ මොකද්ද? අන්නේ අවසානයේට අර తాවකාලික අවසානයේ අවමංගල්‍යයක්, සදාතනික අවසානයේ මංගල්‍යයක්. බුදු පියාණන් වහන්සේගේ පරිනිර්වාණයට කවුරුත් කිව්වේ නැණි අවමංගල්‍යයක් කියලා නේද? බුදු පියාණන් වහන්සේගේ අවසානයේ, රහතන් වහන්සේලාගේ අවසානයේ, ඒ හැම අවසානයක්ම මහා මංගල්‍යයක්. පරම සැපයටපත් වෙන්නේ.
පරම සැපේ කියලා කියන්නේ අසංකතය තුල ආයි ඔන්නෝහේ බුදු පියාණන් වහන්සේලා රහතන් වහන්සේලා ඉපදිලා සැපදිනවා කියන දෘෂ්ටියකට එන්න එපා. එහෙම ගන්න නෙවෙයි. මේ දුක්ඛ ස්කන්ධේ මේ නාම රූප ක්‍රියාවලිය සහ මුලින් අවසන් වීමම තමයි පරිනිර්වාණය වෙන්නේ. එහෙමනම් පින්වතුනි අන්න අවසාන දෙකක් තියෙනවා. එකක් ඔබ දැක්ක తాවකාලික අවසානය, අනිත් එක සදාතනික අවසානය. එහෙනම් බුදු පියාණන් වහන්සේ මේ පෙන්වා දෙන්නේ తాවකාලික අවසානය නෙවෙයි සදාතනික අවසානය. සංඛාර ඒ මොහොතේදී උදා වෙලා වය වෙලා යනවා. ඒ මොහොතේදී උදා වෙනවා. ඒක තමයි ඇතිවීම නැතිවීම කියලා අරන් අනිත්‍යයි කියන්නේ. සංඛාරවල ඒ මොහොතේදී නැතිවීමක් පේනවා. අවසානයක් පේනවා. දැන් රාග සංඛාරයක් උදා වුණා. ටික වෙලාවක් යනකොට ඒක නිරුද්ධ වෙලා දැන් දේශ සංඛාරයක් උදා වෙලා තියෙනවා. එතකොට අර රාග සංඛාරේ අවසන්. දැන් ඒ අවසානියද බුදු පියාණන් වහන්සේ මේ පෙන්වා දෙන්නේ. ඒක දකින්න ගිහිල්ලා තමයි ධර්මය වහගත්තේ. වහගන්නේ. ඒ අවසානිය නෙවෙයි. මොකද ඒ අවසානිය දැක්ක කියලා එහාපතක් වෙන්නේ නැහැ. ඒක බොහෝම తాවකාලික අවසානයක්. එහෙනම් බුදු පියාණන් වහන්සේ පෙන්වන්නේ අන්නේ සංඛාරයන්ගේ සදාතනික අවසානය. සදාතනික අවසානය උදා කරගන්නේ කොහොමද? සදාතනික අවසානයට පත් කරන්නේ කොහොමද? සංඛාර මෙන්න මේ සංඛාර උපදින හේතුව හොයලා බලලා අන්නේ හේතුව නසා දමන්න ඕන. එතකොට මොකද වෙන්නේ? ඒ සංඛාර සහ මුලින්ම සදාතනික වශයෙන්ම අවසන් වෙලා යනවා. අනුප්පාද නිරෝධයටපත් වුණා නම් අන්න තථාගතයන් වහන්සේගේ බුද්ධ වචනේ ඉෂ්ට කළා වෙනවා. ඒ උතුම් අවවාදයට අනුකූලව ශාසන කර්තව්‍ය සිද්ධ කළා වෙනවා. එහෙමනම් මෙන්න මේ විදිහට නුවණින් දකින්න ඕන. එතකොට මෙන්න මේ අනිච්ච සංඥාව බහුලව වඩනකොට මොකද වෙන්නේ? අනිච්ච සංඥා භික්කවේ ආසිවිතාය භාවිතාය බහුලී කතාය සබ්බ කාමරාගම් පරියාදියති සබ්බ රූපරාගම් පරියාදියති සබ්බ භවරාගම් පරියාදියති සබ්බ අවිජ්ජා පරියාදියති සබ්බ අස්මිමානම් පරියාදියති සමූහනති. අන්න මහන අනිච්ච සංඥාව බහුලව වඩන්නේ සියලු කාමරාගයන් නැසෙයි, සියලු භවරාගයන් නැසෙයි, සියලු රූපරාගයන් නැසෙයි, සියලු අවිජ්ජාවන් නැසෙයි, සියලු අස්මිමානයන් නැසෙයි. අරියත් ඵලයටපත් වෙනකම්ම ඒ අනිච්ච සංඥාව කෙනෙක්ට වඩන්න පුළුවන් ඕන. හැබැයි ඒක අර ඉන්ද්‍රිය ධර්මයන්ගේ නානත්වය අනුව වෙනස් වෙනවා. මොකද ශ්‍රද්ධාව බලවත් පිරිස් වඩන්නේ අනිච්ච සංඥාව. වීරිය බලවත් පිරිස් වඩන්නේ දුක්ඛ සංඥාව. ඊළඟට ප්‍රඥාව අධික පිරිස් වඩන්නේ අනත්ත් සංඥාව. ඉතින් ඒක නිසා ඒ අයගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ විවිධත්වය මත නානත්වය මත ඒ අය දකින ලක්ෂණ අඩු වැඩි වෙන්න පුළුවන්. හැබැයි කොයි විදියෙන් හරි ඔය සංඥා තුන තමයි නැත්නම් ඔය ත්‍රිලක්ෂණය තුලින් තමයි නිවනටපත් වෙන්නේ. ඒකයි බුදු පියාණන් වහන්සේ සබ්බේ සංඛාර අනිච්චාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බිදති දුක්ඛේ ඒසමග්ගෝ විසුද්ධිය සබ්බේ සංඛාර දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒසමග්ගෝ විසුද්ධිය සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒසමග්ගෝ විසුද්ධිය යනාදී වශයෙන් මේ ත්‍රිලක්ෂණේ පනවන. සියලු සංඛාර අනිච්ච බව දකින්න ඕන, සියලු සංඛාර දුක්ඛ බව දකින්න ඕන, සියලු ධර්ම අනාත්ම බව දකින්න ඕන. මෙන්න මේ ත්‍රිලක්ෂණය දැක්කනම් ප්‍රඥාවෙන් දැක්කනම් එහෙන් දැක්කට හරියන්නේ නැහැ. ප්‍රඥාවෙන් දකින්න ඕන ධර්මයක්. එතකොට මොකද වෙන්නේ? අත නිබ්බින්දති දුක්ඛේ දුකෙන් නිදහස් වෙනවා කිව්වා. දැන් දුකෙන් නිදහස් වෙනවා කිව්වහම මොකක්ද පදාර්ථයෙන් ගත්තොත් ව්‍යාකූල අදහසක් නිර්මාණය වෙන්නේ ඔළුවේ. කියන එක තේරෙන්නේ නැතු යන. ඔය දුක්ඛේ කියලා කියන උතන ලෝකයා දුකයි කියන එකට නෙමෙයි. දුක්ඛෝ දිබ්බේ කාමාන මේතං ආදිවචනං. අත නිබ්බින්දති දුක්ඛේ කිව්වේ දුකෙන් නිදහස් වෙනවා කිව්වේ කාමෙන් වෙන් වෙනවා කියන එක. කාමෙන් නිදහස් වෙනවා. ඒ සමග්ගෝ විසුද්ධිය. එතකොට විසුද්ධියටපත් වෙනවා. එහෙනම් යමෙක් සියලු සංඛාර අනිච්ච බව දුක්ඛ බව සියලු ධම්ම අනාත්ම බව නුවණින් දැක්කා නම් මොකද වෙන්නේ? කාමෙන් අත මිදෙනවා. නිදහස් වෙනවා. ඒක තමයි විසුද්ධිය මාවත. එහෙමනම් මෙන්න මේ විදිහට ත්‍රිලක්ෂණය නුවණින් දකින්න පුළුවන්. එතනදී අපිට ඕන නම් අනිච්ච සංඥා බහුල වඩන්න පුළුවන්. අන්න භාග්‍යතුන් වහන්සේ අනිච්ච සංඥා සූත්‍රය පැහැදිලිවම දේශනා කරනවා මහාන කාමරාගය බහුලවම නසන්නට මේ අනිච්ච සංඥාව බහුල වඩව කියලා. ඊළඟට අසුභ ආදී සූත්‍රවල අසුභය පිළිබඳව දැක්වෙන භාරද්වාජ ආදී සූත්‍රවල මේ අසුභ සංඥා බහුල වඩන්නේ කාමරාගයෙන් ඇසෙයි කියලා දේශනා කරනවා. ඇයි මේ ආකාර කීපයක් තියෙන්නේ? මං කියවනේ අර ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා කියලා ඉන්ද්‍රිය ධර්ම පහක් තියෙනවා.
හැමෝගෙම ඉන්ද්‍රිය ධර්ම එක හා සමාන නැහැ. ඉතින් සියලුම දෙනාට නිවන් මඟ වඩන්න උන්වහන්සේ මහා කරුණාවෙන් විවිධාකාර පරියායන්ගෙන් මේ ධර්මයේ දේශනා කරනවා. තමන්ට ගැළපෙන ක්‍රමය තමන් අනුගමනය කරන්න ඕන. ඒ ක්‍රම භාවිතා කිරීමෙන් තමන් බලන්න ඕන ඉස්සෙල්ලා තමන්ට වැඩෙන්නේ අසුභයද අසුභ සංඥාවද නැත්නම් අනිත්‍ය සංඥාවද? ඊට අනුකූලව තමන් තීරණයකට එළඹෙන්න ඕන. මම මෙන්න මේ සංඥාවේ බහුල වඩන්න කියලා. මොකද සමහර අය ඉන්නවා ප්‍රඥාව දුර්වලයි. ඒ අයට අනිත්‍ය සංඥාව වැඩිනවා අඩුයි. එයාට අසුභ සංඥාව වඩන්න පුළුවන්. ඉතින් එහෙම තියෙනවා. ඉතින් ප්‍රඥාව මුල් වෙලා යන නිවන් මාර්ගක් මේ තියෙන. ඉතින් ප්‍රඥා අඩු වැඩිකම් මත. ඉතින් ඔය කියන සංඥාවල නැත්නම් ඔය වඩන්න ඕන කියන මාර්ගයේ තියෙන යම් යම් දහම් පරයයන් වල ඒ භාවිත න්‍යායන් පිළිබඳව පුංචි පුංචි වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. හැබැයි කොයි විදිහෙන් වුණත් කොයි තොටුපොලින් බැස්සත් බහින්න එකම ගඟකට. ඒ නිසා අන්නේ බව නුවණින් දකිමින් අපේ දැන් තරින්ද මහත්තයට මේ ටික කිව්වේ. එතකොට එහෙනම් ඉස්සෙල්ලම අපි බලන්න ඕන දැන් අපි යම්කිසි නිබන්ධනයක් කරද්දී මාතෘකාවක් තෝරගත්තී. අපි ගන්නවා විශේෂිත මාතෘකාවක්. මහා ව්‍යාප්ත පෘථූල මාතෘකාවක් ගත්තොත් අපිට නිබන්ධනය කරලා ඉවරයක් කරගන්න බැරි වෙනවා. එහෙනම් දැන් අපි මේ නිවන් මඟ වඩනවා කිව්වහම අපි ආස්වාදයේ ආදීනව කාමයේ ආදීනව නුවණින් දකිමින් වාසය කරනවා කිව්වහම මේක මේ ඉලක්කගත වැඩපිළිවෙලක් නොවුනොත් මොකද්ද ඊළඟට කරන්න තියෙන්නේ කියලා පැහැදිලි වෙන්නේ නැතුව යනවා. ඒ නිසාම තමයි අර ව්‍යාකූල වෙන්නේ. එතකොට කරන්න ඕන දේ දන්නේ නැහැ. හැබැයි හිතනවා අපි ආස්වාදයේ ආදීනව කාමයේ ආදීනව අපි දකිමින් ඉන්නේ කියලා හිතනවා. එහෙම නෙවෙයි. ආසන්නයේම තියෙන කෙලෙසය මොකද්ද කියලා බලන්න ඕන. දැන් සෝවාන් වෙච්ච පුද්ගලයෙක් නම් සෝවාන් ඵලලාභියෙක් නම් ඊළඟට තියෙන්නේ කාමරාග පටික දුරු කරගන්න එක. ඒ කාමරාග පටික කියන සංයෝජන දෙකිනුත් කාමරාගය තමයි ඇත්තටම දුරු වෙන්න ඕන. කාමරාගය දුරු වෙනකොටයි පටිකේ දුරු වෙන්නේ. මම පැහැදිලි කළා ඒ ගැන. කාමරාගය දුරු වෙනවා කියන්නේ ක්ලේශකාම වස්තුකාම දුරු වෙලා යන අවස්ථාව. ඒ කිව්වේ ආස්වාද වින්දනය උදෙසා තිබිච්ච චන්දරාගය අඩකින් අඩක් සිදිලා යනවා. ඒ වගේම ආස්වාදයේ ගොඩනගන ඒ ප්‍රත්‍ය ධර්ම හේවත් ඒ ප්‍රපංච ධර්ම පිළිබඳව තිබිච්ච නැත්නම් වස්තුකාමයේ කිව්වේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම. ඕවා. ඔයෙන් තමයි යාන වාහන වතු පිටි ඉඩකඩම් දරුමල්ලෝ බිරිඳ සැමියා ඥාතිහිත මිත්‍රාදීන් නිලතල බලතල හරක බාන ඔක්කොම සකස් වෙලා තියෙන්නේ. මෙන්න මේ වස්තු. මෙන්න මේ වස්තුන් පිළිබඳවත් ඒ වස්තුන් ප්‍රත්‍ය කරගෙන උපදින ඒ සෝමනස්ස සහගත සුඛ වේදනාවත් ආස්වාදයේ පිළිබඳවත් තියෙන කාමයේ කැමැත්ත චන්ද රාගය ක්‍රමානුකූලව අඩු වෙනවා. අඩු කර ගන්න ඕන. ඒ අඩු කරගත්තාම තමයි කාමරාග පටික කියන සංයෝජන දෙකේ ඕලාරික කෙලෙසේ සිඳිලා සුකුම කෙලෙසේට ඇවිල්ලා සකදාගාම ඵලයටපත් වෙන්නේ. එහෙනම් අන්න සෝවාන් පුද්ගලයෙක් දකින්න ඕන ඊළඟට අන්නේ ඒ තැන. එහෙනම් ඔහු උත්සාහ කරන්න ඕන කාමරාගේ ආදීනෝ නෝනි මෙනෙහි කරන්න. මොකද ආසන්නයේම තියෙන කෙලෙස් යවන ඉස්සෙල්ලාම නසන. රූප රාග අරූප රාග හම්බෙන්නේ ඊට පස්සේ. ඔක්කොම එක සැරේ කරනවා කියලා එහෙම කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. කෙනෙක්ට ලෙඩවල් ගොඩක් තියෙනවා. ඉස්සෙල්ලාම සුවපත් කරගන්න ඕන බරපතලම අසනීප. මොකද එතකොට තමයි අනිත් ලෙඩ හැමින් හැමින් සුවපත් කරගන්න පුළුවන් වෙන්නේ. බරපතලම අසනීපේ එහෙම්ම තියාගෙන අර අනිකු සුළු ලෙඩ ගැන හිත ඒව සුව කරගන්න කටයුතු කරොත් සමහරට අර බරපතල ලෙඩෙන්ම මැරිලා යන්නත් පුළුවන්. එහෙනම් අපි ඉස්සෙල්ලම සුව කරගන්න ඕන වඩාත් Tamanට පීඩාවක් ඇති කරන වඩාත් ලොකු විපත්තියක් ඇති කරන ලොකු ව්‍යසනයක් ඇති කරන ලොකු දුකකට මඟ පෙන්වන පාර කපන රෝගය. එහෙනම් සෝවාන් පුද්ගලයාට ඊළඟට මුණ ගැහෙන්නේ කාමරාගයයි. එහෙනම් කාමරාගය දුරු කරගන්න ඕන. එහෙනම් කාමරාගය ඔන්න ඔය කිව් විදිහට අඩකින් අඩක් සිඳලා ගියොත් සකදාගාමි මට්ටමට එනවා. සකදාගාමි මට්ටමට ආවහම මොකද වෙන්නේ? සෝවාන් පුද්ගලයාට වඩා සෑහෙන අඩු මට්ටමකට එනවා ඔහුගේ කාමාස්වාදයන්. එහෙම නැත්නම් මේ ආස්වාද වැඩපිළිවෙල. එතකොට ඔහු යම්කිසි ආකාරයකින් විරති චෛතසිකයක් සහිතවයි කටයුතු වෙන්නේ. ඒ කියන්නේ ආස්වාදයේ වින්දත් කැමැත්තකින් නොවේ. වරදක් කළා සිතකින් නොවේ දාට. කාමාස්වාදයේ වින්දට කැමැත්තක් නෑ කියන්නේ.
විරති චෛතසිකේ සකස් වෙයි. විරති චෛතසික තුනක් තියෙනවා. ඒ ගැන අපි ඉස්සරහට අභිධර්මය ගැන කතා කරද්දී සාකච්ඡා කරමු. ඉතින් මේ විරති චෛතසික නිසා මොකද වෙන්නේ? රාග විඥාන තුච්ච නින්දිත රාග විඥානෙන් කාම රාග විඥානෙන් ඒ පුද්ගලයා ආස්වාදයට ඇදලා දැම්මත් කැමැත්තකින් නොවේ ආස්වාදයේ විදි. කරන්න දෙයක් නැතිකමට. අන සංකාරූපේක්ෂා ඥාන වැඩෙන්න ගන්න ওই මොහොතේදී. තව එහෙම ඥාන තියෙනවා බරපතල ඥාන. ඒවා වැඩෙන්න ගන්නවා. ඒවා වෙන වෙනම අපි ඥාන ගැන විග්‍රහ කරද්දී කතා කරනවා. මේ විදිහට කතා කරන්න ගියොත් ඉවරයක් නැති අසීමාන්තික අනන්ත වූ ධර්මයක් බුදු පියාණන් වහන්සේගේ දහම මොනතරම් ශ්‍රේෂ්ඨද කියලා හිතා ගන්න බෑ. මේ ධර්මයේ අසිරිමත් භාවය මෙතෙක් කියලා කියන්න බෑ. සියල්ල අවබෝධ කරගත හැකි ධර්මයක් උන්වහන්සේ අපට මේ පෙන්වා දෙන්නේ. ඒ නිසා ඒ සියල්ල අවබෝධ කරගත හැකි ධර්මය උන්වහන්සේ දේශනා කරලා තියෙන්නේ අපට ඊටාම සුළු ප්‍රමාණයක්. මොකද අපගේ භ්‍රමචර්යාවට උපකාරී වන ධර්ම විතරයි උන්වහන්සේ අපට දේශනා කරන්නේ. නමුත් හිතලා බලන්න පින්වතුනි අර සින්සපා සූත්‍රයේ ඇටේරියා වනේ කොළ ටිකක් අතට අරගෙන උන්වහන්සේ දේශනා කරපු දේ අවබෝධ කරපු ධම මේ කැලේ තියෙන කොළ හා සමානයි. තොපට භ්‍රමචර්යාව පිණිස මා දේශනා කරන්නේ මෙච්චරයි. අතරගත කොළ ටික හා සමාන ධර්මයක්. ඒ කියන්නේ ඊතුරු ටික භ්‍රමචර්යාවට උපකාර වෙන්නේ ඒ අසිරිමත් වූ තථාගතයන් වහන්සේගේ අවබෝධය. නිසා පින්වතුනි මට කියන්න තියෙන භික්ෂුවක් හැටියට බුදු බණ ඇසීම කෙසේ වෙතත් බුද්ධ කියන අති උත්තරීතර නාමයේ සීමත් අනන්ත භාග්යක් මේ සංසාරේ. අනන්ත පිළිසරණක් මේ සංසාරේ. ඒ නිසාම ඒ අසිරිමත් වූ බුද්ධ ශ්‍රාවකයන් වීම ඔබේ සංසාර ගමනේ උපරිම පින ඵල දෙන අවස්ථාව. ඉතින් ඒක නිසා ඔන්න ඔය විදිහට දැන් අපි දකිනවා ඊළඟට දුරු කරගන්න තියෙන මොකද්ද? කාමරාගේ. කාමරාගේ දුරු කරගන්න නම් අපට සිද්ධ වෙනවා අර විදිහට අසුභ සංඥාව, එහෙම නැත්නම් අනිච්ච සංඥාව, එහෙම නැත්නම් මුළු ත්‍රිලක්ෂණයම මෙන්න මේ විදිහට දිගින් දිගට ආශීවිතය, භාවිතය, බහුලීකතය ත්‍රිලක්ෂණානුපස්සන දිගින් දිගට සිද්ධ කරන්න. එහෙම නැත්නම් අනිත් පැත්තෙන් අසුභය වඩා. කැමති නම් දෙක තුනම කරන්න. එතකොට මොකද වෙන්නේ? ඉක්මනින් සිද්ධියලා යනවා කාමරාගේ. එතකොට වස්තුකාමයයි ක්ලේශකාමයේ අඩකින් අඩක් සිඳලා ගිය ගමන් ඕලාරික කෙලස් දෙක නැත්නම් කාමරාගනුසයත් කාමරාගනුසයත් පටිඝනුසයත් ඕලාරික මට්ටම සිඳලා ගිහිල්ලා ඊටාම සියුම් මට්ටමකට ඇවිල්ලා නතර වෙනවා. පෙරති චෛතසිකයක් සහිතව. එතකොට එයා කාමයේ පිළිබඳ බලාපොරොත්තු අඩකින් අඩක් සිඳලා ගියා. දැන් යම්කිසි ආකාරයකින් කාම වැඩ පිළිවෙලින් ආස්වාදයක් ලැබුවොත් ඒක අර වෙනදා වගේ ලුහු බැඳගෙන ගිහිල්ලා බොහොම උනන්දුවෙන් උවමනාවෙන් විඳින ආස්වාදයක් එහෙම නෙවෙයි. රාග විඥාන තාමත් ඉතුරු වෙලා තියෙන නිසා කාම රාග විඥානි තවමත් ඉතුරු වෙලා තියෙන නිසා ඒ අනුසය යම් මට්ටමකට හෝ පැවතෙන නිසා ඒ කාම රාග අනුසය විසින් ඒ ගොඩනගන්නා වූ වැඩ පිළිවෙල තමයි එතනින් හැපැතට තියෙන්නේ. ඒ කියන්නේ ඒ විඥාණයට අවශ්‍ය ආහාරයක් තමයි ඒ විඥාන විසින් හොයාගන්නේ. එතකොට ඒ පුද්ගලයාට සමහර විට අපි හිතනවා ගෘහ ජීවිතේ යුතුයකම් වගකීම් කියන මේ ගෘහ බන්ධනයන්ගෙන් ගැට ගහලා තියෙන කෙනෙක් කියලා. ඉතින් එතකොට අර බල්ලට සපා ගන්න ලේසි. අපිව ගැට ගහලා තිබ්බොත් ගහකට තියලා එතන ඉන්නනම් මහා නරුම් බල්ලෙක් ඌට පුළුවන් ලේසියෙන් වෙලා අපිව කාලා දාන්න. ඉතින් ගැට ගහලා නැත්තම් මොකද වෙන්නේ? අපිට පුළුවන් නිදහසේ දුවලා බේරෙන්න. නමුත් ගෘහ බන්ධනයන්ගේ යුතුයකම් වගකීම් වල තියලා ගැට ගැහුවාම කාමරාග විඥාණයෙන් බැට කන එක නවත්තන්න බෑ. තවත් පොඩි දෙයක් පැහැදිලි කරන්න ඕන උතනදී විශේෂයෙන් මේ ඉස්සෙල්ලත් මේ ගැන කියලා තියෙනවා. බුදු පියාණන් වහන්සේ අපට මේ ධර්මයේ පෙන්වා දෙන්නේ මහා කරුණාවෙන්. එතකොට උන්වහන්සේගේ මහා කරුණාව සියලු දෙනා කෙරෙහි පැතිර යනවා. සියලු දෙනා කෙරෙහි පැතිර යන මහා කරුණාව එක පිරිසකට විතරක් සීමා වෙන එකක් නෙමෙයි. බුද්ධ ශ්‍රාවකයන්ට විතරක් අදාළ වෙන කාරණාවක් නෙවෙයි මහා කරුණාව. ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේ මහා කරුණාවෙන් උපකාර කළේ ධර්ම අවබෝධය ලද හැකි පිරිස වලට විතරක් නෙවෙයි. නොලද හැකි පිරිස වලට උන්වහන්සේගේ උපකාරී විදිහටම පැවතුණා. නමුත් ඒ මිනිසුන්ට නැත්තම් ඒ සත්‍යයන්ට පිහිට වෙන්න බෑ. ධර්මයේ පැත්තෙන් මොකද ධර්මය අවබෝධ කරගන්න නම් ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් තියෙනවා. නමුත් බුදු පියාණන් වහන්සේ නිසා පිහිටලාද බොහෝ අමනුෂ්‍යෝ තිරිසන් සතුන් පවා ඉන්න ඕනතර. ඒ නිසා විශේෂයෙන් යමක් කියන්නට ඕන. එහෙනම් උන්වහන්සේ මේ ධර්මයේ දේශනා කරලා යමෙක් මේ සසර දුකෙන් එතර වෙන්න කියන්නේ තව පිරිසක් දුකටපත් කරගෙන නෙවෙයි. ඒක හොඳට තෝරගන්න ඕන. එකිනෙකාගේ සාංශාරික ණය තියෙන. ඊට අනුකූලව තමයි
යම් යම් බන්ධනයන් සකස් වෙලා තියෙන්නේ. එහෙමනම් කෙනෙක් මේ ජීවිතයේදීම සියලු සංසාර දුකින් අත මිදලා උතුම් අරිහත් ඵලයේ බලාපොරොත්තු වෙනවා නම් සදාහටම මේ සංසාරයෙන් නික්මෙන්න බලාපොරොත්තු වෙනවා නම් මේ ජීවිතයේදී මේ පරිනිර්වාණ ශාන්තිය උදා කර ගන්නට බලාපොරොත්තු වෙනවා නම් ඒ බඳු පිරිස් වලට පුළුවන්කම තියෙන්න ඕන තමන් වටා සිටින පිරිස තමන්ගේ ගෘහයේ හෝ තමන්ගේ පවුලට දාලෝ තමන්ගෙන් නඩත්තු වෙන ඒ තමන් නිසා පවතින යම් පිරිසක් ඉන්නවා නම් ඒ පිරිසට අසාධාරණයක් නොවන අන්දමින් යම්කිසි ආකාරයකින් ඔවුන්ට අඩුම තරමේ නිවන කොහොම වුණා සුගතියවත් යන්නට ඉඩ හැරලා මේ නිවන් මඟ ගමන් කරනවා. මොකද එහෙම කියන්නේ අර ගෘහ ජීවිතයේ රැඳෙන පිරිස් එක දිගටම හිතුවොත් එහෙම අපි පැවිද්දන් හා සමානව කාමරාගයේ සිඳගෙන ඉස්සරහට වේගෙන් යන්න ඕන කියලා. ඉතින් එහෙනම් ඔබ කරන්නේ ගෘහ ජීවිතය නම් ගිහියට අදාළ වැඩක් නෙවෙයි පැවිද්දට අදාළ වැඩක්. එහෙනම් ඔබ ගෘහ ජීවිතේ රැඳිලා වැඩක් නැහැ තවදුරටත්. එහෙනම් ඔබට පුළුවන් වෙන්න ඕන එච්චර වීරියක් තියෙනම් කාමරාගයේ සිඳ ගන්න. එහෙනම් ගෘහ ජීවිතයත් අත්හැරලා දාලා වෙල පැවිදි වෙන්න. ඒ නිසා ගෘහ වාසී ඉන්න ඕන ගෘහ ගිහියෙක් විදිහට. පැවිද්ද ඉන්න ඕන ශ්‍රමණයෙක් විදිහට. සියලු කෙලෙස් නසන්නා වූ බුද්ධ පුත්‍රයෙක් විදිහට. මේ දෙකේ වෙනස තේරුම් ගන්න ඕන. මේ ඉස්සෙල්ලත් මේ දහම් කාරණාව කියන්න ගිහිල්ලා එක්තරා පිරිසක් වාද කළා. බුදු පියාණන් වහන්සේ මෙහෙම ගිහියන්ටයි පැවිද්දන්ටයි කියලා දෙකක් දේශනා කරලා තියෙනවා කියලා. දෙකක් දේශනා කරලා තියෙනවද නැද්ද කියන එක තර්කයක්. නුවණින් කල්පනා කරන්න ගිහි පැවිදි කියලා ભેදයක් තියෙන්නේ නැහැ කියලා. ඉතින් ඒකට උත්තරයක් තමන්ගේ ප්‍රඥාවෙන් හිතලා බැලුවා නම් ආයි තර්කවාද කරන දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. දැන් ගිහියා කියන්නේ සියලු කෙලෙස් නසා ගන්න සූදානම් කෙනෙක් නෙමෙයි. ඒකනේ ගෘහවාසී ඉන්නේ. පැවිද්ද කියන්නේ සියලු කෙලෙස් නසා ගන්න සූදානම් වෙන කෙනෙක්. එහෙනම් මේ දෙදෙනාගේ ප්‍රතිපදාව එක හා සමාන වෙන්න පුළුවන්. ගිහියට තියෙන ගිහි ප්‍රතිපදාවක්, පැවිද්දට තියෙන පැවිදි ප්‍රතිපදාවක්. එහෙනම් ඒක තර්ක කරලා තේරුම් ගන්න තරම් දෙයක් නෙමෙයි එතන තියෙන්නේ. ප්‍රතිපදා දෙකක් තියෙනවා පැහැදිලිවම. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ. පැවිද්දන්ගේ ප්‍රතිපදාවට ගිහියන් ඉන්න හොඳ නැහැ. ගිහියන්ගේ ප්‍රතිපදාවට පැවිද්දන් ඉන්න හොඳ නැහැ. ඒ දෙකම එකිනෙකාට ගැලපෙන්න දේවල්. එහෙමනම් ගිහියන්ට තියෙන්නේ හිමින් සීරුවේ තමන්ගේ යුතුයකම් වාක්‍යයෙන් ඉස්ස සාධනය කරන ගමන් අර තමන්ට කරදරයක් නැතුව අපහසුකින් තොරව තමන් නිසා යැපෙන්නා වූ නඩත්තු වන්නා වූ පිරිසටත් අසාධාරණයක් නොකර ඒ අයටත් හැකිනම් උතුම් වූ නිවන් මාර්ග පෙන්වමින් ඒ අයට සංසාර දුකෙන් ඈතර වෙන්න පාරක් කපලා දීලා මාවත ඉවර කරලා දීලා තමන්ගේ සංසාර ගමන අවසන් කරගන්න කටයුතු කරන එක. ඒ නිසා ගියන් අනවශ්‍ය කලබලයක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. මේ කෙලෙස් නිවීම සම්බන්ධයෙන් මොකද ඔබ ඉන්න තැන ඉස්සෙල්ලා සිහි කරන්න ඕන ඔබ කොතනද ඉන්නේ කියලා. ඔබ උතුම් ශ්‍රමණත්වයටපත් වුණොත් එහෙම නැත්නම් පැවිද්දෙක් බවට පත් වුණොත් එදාට ඔබට පුළුවන්. මොකද ඔබෙන් නඩත්තු වෙන පිරිසක් එදාට නෑ. ඔබට ලෝකේ පවරාගත්තා වූ යුතුයකම් වකින් කියලා જાතියක් එදාට නෑ. ඔබට තියෙන්නේ පැවිද්දෙක් විදිහට ඒ පැවරෙන්න අபிසමාචාරිකවත්. ඒ ටික ඉෂ්ට සාධනය කරමින් විවේකයෙන් නිවන කරා ගමන් කරන්න ඔබට එදාට යානියක් ලැබෙන උතුම් පැවිද්ද නමින්. ඉතින් එදාට අරිහත් ධජයක් ඔසවාගෙන ඒ යානිය ගමන් කරන්න පුළුවන් වේගෙන් නිවනට. ඉතින් ඒ නිසා ඒ බව සිහි කරගෙන මඟ වැඩිීමේදී මෙන්න මේ කාරණා සිහියට නගාගෙන කටයුතු කරන්න ඕනේ. එහෙමනම් තරින්ද මහත්මයාට දෙන්න තියෙන උත්තරේ තමයි ඔබ බලන්න ඕන ඔබට දැන් ඊළඟට සිඳ ගන්න තියෙන්නේ කුමන කෙලෙසියද? එහෙනම් ඊට අදාළ ප්‍රතිපදාවක නිරත වෙන්න. දැන් යම් කිසි කෙනෙක් ඉන්න පුළුවන් මෙන්න මෙහෙම. කාමරාගයට වඩා ඔහුට වද දෙන්නේ පටිගය වෙන්න පුළුවන්. ඒ කියන්නේ කාමරාගය සියුම් මට්ටමකට තිබුණට ඒකත් අනුසය වශයෙන් බලවත් වෙලා තියෙනවා. නමුත් ඒක ලෝකයට වැඩිය පේන්නේ නැහැ. පටිගය තමයි මතුවෙලා පේන්නේ. එහෙමයක් තියෙනවා. හැබැයි දෙක අනුසය එක හා සමානව එකට එකක් සංප්‍රයුක්තව වැඩෙන දෙකක්. කාමරාගය දුරු වුණොත් පටිගය දුරු වෙනවා. පටිගය දුරු වුණොත් කාමරාගය දුරු වෙනවා. එහෙමනම් එබඳු කෙනෙක්, ඒ කියන්නේ අධික විදිහට ද්වේෂය, පටිගය ප්‍රතිගැටීමකට නම් යන්නේ හැමතිස්සෙම. එහෙනම් එබඳු අය එහෙමයි අතර ආස්වාදේ කාමයේ අදිනු නොනින් දකින්න ඕනේ. ඒ වගේම මෛත්‍රී චේතෝ විමුක්තිය වඩන්න ඕනේ. පටිඝ සංඥාව වෙනුවට මෛත්‍රී සංඥාව වඩන්න ඕනේ. හැමතිස්සෙම පටිඝ සංඥාව කියන්නේ ප්‍රතිගැටෙන එක. ඒ කියන්නේ මෙන්න මේ බව දක්වන මේ දහම් ව්‍යාකරණය ඇතුළත් හොඳ සූත්‍රයක් තියෙනවා අඤ්ඤතිත්‍ය කියලා. ඒ කියන්නේ අපි ඉස්සරහට සාකච්ඡා කරමු අඤ්ඤතිත්‍ය සූත්‍රය ඇසුරෙන්. අන්න බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙනවා අපට
යම්කිසි කෙනෙක්ගේ කාමරාගය හෝ පටිඝය හෝ පවතින කුමක් නිසාද? හැම තිස්සෙම මේ අනුවිචාරය නිසා. අනුවිතක්කෙහි අනුවිචාරෙහි අනාදි වශයෙන් උන්වහන්සේ පේනනේ මේ හැම තිස්සෙම ඒ ගැනම හිතේ තියෙන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් පටිඝය කෙනෙක් වැඩෙන්නේ මෙන්න මෙහෙමයි. කවුරු හරි මොන හරි වචනයක් කියනවා. කාගෙන් හරි මොන හරි අසාධාරණයක් වෙනවා. දැන් මොකද කරන්නේ? හැම තිස්සෙම ඕක ගැනම හිතේ තියෙන්නේ. හිතන්න ඉඩ ඇරලා තියෙනවා හිතට. අරු මට මෙහෙම කළා ඕකට හොදක් වෙන්න එපා. ඕක එදත් මෙහෙම කිව්වා. අර නව ආගාදයට වැටෙනවා. මොනවද නව ආගාද? ආකාර 9ක ආගාද තියෙනවා. මොනවද? මට අතීතයේදීත් මෙහෙම කරා වරදක් කළා වර්තමානයේදීත් මට වරදක් කරනවා අනාගතයේදීත් මට වරදක් කරයි. ඒ වගේම මාගේ මිතුරාටත් අතීතයේදීත් වරදක් කළා වර්තමානයේදීත් වරදක් කරනවා අනාගතයේදීත් වරදක් කරයි. ඒ වගේ මාගේ පස මිතුරාට මාගේ සතුරාට අතීතයේදී යහපතක් කරා වර්තමානයේදීත් යහපතක් කරනවා අනාගතයේදීත් කරයි. අනාදි වශයෙන් නව ආකාරයකට මේ නවවිධ අගාධයට වැටෙමින් කල්පනා කරනවා. එතකොට මොකද වෙන්නේ? පටිඝය වැඩි වෙනවා. මොහොතක් පාසා පටිඝ සංඥාවෙන්මයි ඉන්නේ. يعني ප්‍රති ගැටෙන සංඥානි ප්‍රති ගැටෙන සංඥාවෙන්මයි ඉන්නේ. ඒ නිසා මොකද වෙන්නේ? ගැටීම හොය ඉන්නේ. ඔබ දැකලා තියෙමයි. හැම තිස්සෙම නිකන් ගැටෙන්න බලාගෙනමයි නිකන් අර එහෙම අයට තමයි අර කිව්වේ හොස්ස ගාවේ මැස්ස යන්න බෑ කියලා. මැස්සෙක් ගැටෙද්දි ඌටත් සටනට කැඳවනවා. එහෙමනම් මෙන්න මේ ලක්ෂණය නිසා මොකද වෙන්නේ? දිගින් දිගට පටිඝය වැඩෙනවා. දැන් හිතන්නේ පටිඝයට විතරක් ඕක අදාළයි කියලා. කාමරාගයටත් එහෙමයි. කාමරාගයත් වැඩින්නේ මේ විදිහටමයි. මොකද කරන්නේ? දකින්න රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්මයන්ගේ ආස්වාදයේ ආනිසංස වශයෙන් මෙනෙහි කරමින් ඉන්නවා නිකන් ඉන්න වෙලාවට. එහෙම මෙනෙහි වෙන්න ඉඩ හැරලා තියෙනවා හිතට. අවිජ්ජාවෙන්. ඒ නිසා මොකද වෙන්නේ? ඒක තමයි අර සිහිය බිඳගත්තා කියන්නේ. සම්මා සතියෙන් තොරව කල් ගෙවනවා. එතකොට මොකද වෙන්නේ? හැමතිස්සෙම මෙනෙහි කරන්නේ මේ දේවල් ගැන නම්. හැමතිස්සෙම මෙනෙහි කරන්නේ කාමයට අදාළ අරමුණු ගැන නම්. හැමතිස්සෙම මෙනෙහි වෙන්නේ ප්‍රති ගැටීමකට නිමිත්තක් ගැන නම්. එහෙනම් කාමරාගයයි පටිඝයයි සිඳගන්න එකත් අශීරුවේ ඒක වැඩෙන එක නතර කරගන්නත් බෑ. ඒ දෙක මොහොතින් මොහොත බලවත් වෙන අනුසය වශයෙන් ඒක නතර කරගන්නත් බෑ. ඉතින් එහෙම කෙනෙක්ට කොහොමත් ඒක නසා ගන්නත් බෑ. එහෙනම් අපි මොකද්ද කරන්න ඕන? අපි දකින්න ඕනේ එහෙනම් යමෙක් උතුම් වූ සෝවාන් ඵලයේ පිහිටියා නම් ඔහුට ඊළඟට තියෙන කාමරාග පටික දුරු කරගන්න. එහෙනම් එතනදී ලේසිම ක්‍රමය තමයි අර කාමරාගය දුරු කරගන්න. දැන් මම ඒකට උත්තරේ එහෙනම් බහුලව දීලා තියෙන්නේ දැන් නැවතත් මේ එකම කාරණාව නැවතත් කියන්නේ ඔහුට හොඳට ධාරණය වෙන්න. මොකද ගොඩක් අය සිද්ධ වෙන්නේ කොච්චර ධර්මය ඇහුවත් තං සුණාත සාදුකම් මානසිකරෝත. ඇහුවා විතරයි ධාරණය වෙන්නේ නැහැ නිසා මෙනෙහි කරන්න එකක් ඉතුරු වෙන්නේ අන්තිමට. බණ ටික අහලා හිස්සදින්න නැගිටලා යනවා. ඒ වෙලාවේදී අදිච්ච සුතමේ ඥානයක් විතරයි එතන තියෙන්නේ. ඒ නිසා එකම දේ නැවතත් කියනවා ඔබට ධාරණය වීමේ පහසුව පිණිස. එහෙමනම් තරින්ද මහත්මයාට මං හිතන්නේ උත්තරේ ප්‍රමාණවත්. ඔබට එහෙනම් තිබෙන්නේ කාමරාගේ සිඳ ගන්නයි ඔබ ඉන්න තලය අනුව. එහෙනම් ඒ කාමරා යමෙක් එහෙනම් සකදාගාමී ඵලයේ ඉන්න කෙනාට තියෙන්නේ අනාගාමී ඵලය දක්වා ඉතුරු වෙච්ච අර කාමරාග අනුසේ සියුම් ඕලාරික කෙලෙසෙහිවත් ඒ ඕලාරික අනුසේ මේ සමාන සියුම් කෙලෙසෙහිවත් ඒ සුකුම කෙලෙසේ නසාදම. සුකුම අනුසේ නසාදම. කියන්නේ කාමරාග අනුසේ පටිඝ අනුසේ සියුම් කොටසක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ. අන්නේ සියුම් ස්වභාවය සියුම් අනුසේ නසා ගන්න එක තමයි සකදාගාමි ආර්ය ශ්‍රාවකයට කරන්න තියෙන්නේ. එහෙනම් එයා වෙහෙසෙන්න ඕනේ ඒකට. එයාටත් තියෙන්නේ අසුබය වඩන්න, ඒ වගේම අනිච්ච සංඥා වඩන්න, ඒ වගේම ඒ අවස්ථාවන්ට අනුකූල පරිදි, උචිත පරිදි ත්‍රිලක්ෂණානුපස්සනාවෙන් යුක්තව කල් ගෙවන්න. ඒක භාවිත කරන්න ඕන බහුලව. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නා වූ භාවනාව යනු තන තන ගිහිල්ලා වාඩි වෙලා මාස ගණන් හරි සති ගණන් හරි පන්සල් වලට ගිහිල්ලා කාලෙ වෙන් කරගෙන එහෙම කරන භාවනාවක් නෙමෙයි. එහෙම කරන්න පුළුවන් කෙනෙක්ට චිත්ත විවේකයේ උදෙසා කැමති නම් ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරපු ක්‍රමයක් නෙවෙයි. බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරන්නේ ඒ මොහොතේදී අන්නර කිව් විදිහට කියනම් පුරාණන් නවන්නති සම්භවං යනාදී වශයෙන් පුරාණ අනුසය නසන්නත් ඕන. ඒ වගේම අලුතෙන් අනුසය බලවත් වෙන්න තියෙන හේතුත් නසන්න ඕන. එතකොට මොකද වෙන්නේ? ඒ දෙආකාරයෙන්ම කෙලෙස් සමනය වෙලා රාග දේශ මොහ දුරු වෙලා ක්‍රමානුකූල නිවන් මාර්ග වැඩෙනවා. එහෙනම් එය භාවිත කරපු තරමට ප්‍රතිඵල ලැබෙනවා.
තරින්ද මහත්මයාට පිළිතුරු ලැබුණාද? අවසර හාමුදුරනේ මේ